අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදකම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු. තේරී ගාථා. අද ඔබට මේ වෙලාවේ අසන්න ලැබෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව ලැබූ මහා පිං ඇති භික්ෂුණීන් වහන්සේලා ගැන. ඔබ දන්නවා මේ භික්ෂුණී සංඝයා බිහි වුණේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ අප්‍රමාණ කැපවීම නිසා. මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ප්‍රධාන ශාක්‍ය වංශික කුලාංගනාවන් 500ක් ගෘහවාසය අත්හැරලා කසාවත් දරාගෙන බුදුරජාණන් වහන්සේ සොයාගෙන පැමිණියා. අවසානයේදී අෂ්ටගරු ධර්ම පිළිගැනීම නිසා මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේට පැවිදි උපසම්පදාව ලැබුණා. ඒත් එක්කම භික්ෂුණී සංඝයා බිහි වුණා. එතකොට ශාසනය කියන්නේ ගෞතම බුද්ධ ශාසනය. ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටින උබතෝ සංඝයා, භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා. එහෙම නැතුව භික්ෂුණී ශාසනය කියලා එකක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ථේරවාදී සම්ප්‍රදායට බොහොම ආසනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ ඒක නිවැරදි කරගනින්නයි. මොකද්ද? භික්ෂුණී සංඝයා මිසක් භික්ෂුණී ශාසනයක් නැහැ. එතකොට මේ භික්ෂුණී සංඝයා බිහිවීමෙන් කාන්තාවන්ට පුදුම විදිහේ ගෞරව උපහාර සමාජයෙන් ලැබුණා වගේම කාන්තාවන්ට මාවත විවෘත වුණා තමන්ගේ ජීවිතයේදීම උතුම් අරහත්ත්වයේ සාක්ෂාත් කිරීමට. ඉතින් මේ අරහත්ත්වයේ සාක්ෂාත් කරපු මේ කාන්තාවන් භික්ෂුණීන් වහන්සේලාගේ හදවතේ පැන නැගුණු අදහස් ගාථාවට නැංගුණා. ඒවා තමයි අපි තේරී ගාථා කියලා අපි ඊටාම ගෞරවයෙන් වන්දනාමාන කරමින් පූජා පවත්වමින් පිළිගන්නේ. ඉතින් මේකේ තියෙනවා ඒ කොහොමද නිකලෙස්සුනේ කියන එක තේරුම් ගන්න පුළුවන් ගාථාවක්. මේ ගාථාවලට සඳහන් තෙරණින් වහන්සේලාගේ නම් සමහර විට මේවා අන්වර්ථ නාම වෙන්න පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේලාගේ හැබෑම නම නොවෙන්න පුළුවන්. දැන් මේ වගේ. මේ ගාථාව මුත්තා තෙරණියගේ ගාථා. මුත්තා කියන්නේ මිදුණු තැනැත්ති. ඇයට අමතනවා පින්වත් මුත්තාවෙනි. ඔබත් මාරයාගේ ග්‍රහණයෙන් ගැලවී යන්නට ඕනේ. රාහුගේ ග්‍රහණයෙන් ගැලවී යන නිදහස් වෙන පුන්සඳ වගේ. එතකොට මිනිස්සයා අර රාහු පුන්සඳ ග්‍රහණය කරගෙන ඉන්නවා වගේ මාරයා විසින් සත්වයාව ග්‍රහණය කරගෙන ඉන්නවා. කෙලෙස් වලින් නිදහස් වෙලා ගිය සිටින් ණයක් නැතිවයි ඔබ පිණ්ඩපාතේ වැළඳිය යුත්තේ. මේ වනාහි මුත්තානම් රහත් තෙරණිය වදාළ ගාථාවයි. එතකොට මිදුණු තැනැත්ති කියන ආර්ථය අර ගාථාවේ තියෙන්නේ. ඒතර ගාථාවට ගැලපෙන නමක් එතුමියට ලැබී තියෙනවා. පුන්නත් එහෙමද දන්න. මේකේ තියෙන පුන්නා තෙරණිය ගාථා
පින්වත් පුණ්ණාවෙනි. පොහෝ දවසේ පුන් සඳ වගේ උතුම් ගුණධර්ම වලින් ජීවිතේ පුරවා ගන්න ඕනේ. ප්‍රඥාව සම්පූර්ණ කරගෙන මේ අවිද්‍යාන්ධකාරයේ පලා දමන්න. මේ වනාහි පුණ්ණානම් රහත් තෙරණිය වදාළ ගාථාවයි. උපසමා කියන තෙරණින් වහන්සේ කියනවා ඒ ඇයට මමතන පින්වත් උපසමා මේ මාර්යාගේ රාජධානියෙන් මිදෙන්න අතිශයින්ම දුෂ්කරයි. කොහොම හරි සසර සැඩ පහරින් එතර වෙන්න. සේනා සහිත මාර්යා පරදවන්න. අවසන් සිරුරක් දරන කෙනෙක් වෙන්න. මේකෙන් අපිට එකක් පැහැදිලි. එහෙනම් මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සේනා සහිත මාර්යා පෙරදුවා වගේ හැම කෙනෙකුටම පෞද්ගලික යුද්ධයක් තියෙනවා. හැම කෙනෙක්ම මොකද හැම කෙනෙක්ම වෙන් වෙන් වශයෙන් හිටියට අර රාහු අසුරේන්ද්‍රයා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා ග්‍රහණය කරගෙන ඉන්නවා වගේ අපි හැම කෙනෙක්ම මාර ග්‍රහණයට ලක් වෙලා තියෙනවා. එතකොට එක එක්කිනාට තියෙනවා තම තමන් විසින් තම තමන්ගේ පුණ්‍ය බලයෙන් කළ යුතු යම් කිසි අරගලයක්. ඒ උපසමා තෙරණියගේ ගාථාව. ඊළඟට මේ මුත්තා ඇගෙනවත් මුත්තා කියන්නේ මිදුණු තැනැත්ති. මං හැම දෙයකින්ම මිදුණා. ඒකයි හොඳ. මා තුන් කුදෙන්ම මිදුණා. වංගෙඩියනොත් මිදුණා. මෝල් ගහිනුත් මිදුණා. ස්වාමියාගෙනුත් මිදුණා. ඉපදෙන මැරෙන ලෝකේනොත් මිදුණා. මේ භව රැහැන වූ තෘෂ්ණාවෙනුත් මිදුණා. මේ වනාහි මුත්තා නම් රහත් චරණයේ වදාළ ගාථාවයි. ඊළඟට ඒ කාලේ බොහෝම බහුල වශයෙන් මේ භික්ෂු භික්ෂුණී උපතෝ සංඝයා වැඩි භාවනාව තමයි අසුබ. අභිරූපී නන්දා තෙරණියගේ ගාථා. පින්වත් නන්දා නිතරම ලෙඩ දුකින් පෙළෙන කුණු වෙලා යන මේ ශරීරයේ දෙස මෙහි ඇති පිළිකුලම නුවණින් බලන්න. සිත හොඳට එක්තෙන් කරගෙන අසුබ භාවනාවේ යෙදෙන්න. ඒ කාලේ නිතර කරලා තියෙනවා. කෙලෙස් සටහන් නැති විදර්ශනා වඩන්න. සිතෙහි මානය මුලින්ම දුරලා දමන්න. අවබෝධයෙන්ම මාන්නේ නැතිකොට උපසාන්තෝ වසන්න. මේක හරි ලස්සනයි ඒක. මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නන්දා නම් සික්ඛමානාවට නිතර කළ අවවාදයයි. එතකොට භාග්‍ය බුදුරජාණන් වහන්සේ නන්දා උපසම්පදාවෙන් ඉස්සර වෙලා සික්ඛමානාවක් වශයෙන් සිටිද්දී නන්දා කිව්වේ ගිහි කාලේ සොහයුරිය. දැන් බලන්නේ බුදු කෙනෙක් පහළ වුණාම කොයිතරම් මුළු පරම්පරාවක්ම දැන් නන්ද කුමාරයා නන්දා කුමරිය මේ ඔක්කොම රාතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට මේ ජීවිතේ බොහොම දුක් විඳපු තැනැත්තියක් සුමංගල මාතා. සුමංගල මාතා අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඇයට නිකම්ම කියවෙනවා. හැම දෙයකින්ම මිදුණු ඔබ. හැම දෙයකින්ම මිදුණු ඔබ. මෝල් ගහිනුත් නිදහස් වෙන එකමයි හොඳ. ඒ කියන්නේ මේ කාලේ අද වගේ නෙමෙයිනේ. මිනිස්සු වැඩිපුර කරලා තියෙන්නේ ඒ කියන්නේ මෝල් ගහින් තමයි මේ වංගෙඩිය දාලා කොටන්නේ. එහෙම නැතු මේ මෝල් තිබුණේ නැහැ. ඒ කියන මෝල් ගහිනු නිදහස් වෙන එක තමයි හොඳ. මේ හරියට දුක් විඳලා ගිහි ජීවිතේ. මගේ සැමියා කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක්. මං මේ මිනිහාගේ කුඩේටවත් කැමති නැහැ. දැන් බලන්න මේ ජීවිතේ විඳපු විඳවිල්ල. කොච්චර මෙයාට ජීවිතේ අප්‍රසන්නයිද කියන්නේ සුමංගල මාතාට මං උයාපු බත් හැලියනුත් පිළිදු ගඳයි ආවේ. චීටි චීටි සද්දෙන් මම මේ රාග දේශ නැති කරලා දැම්මා. මං දැන් ගහක් සෙවන්නකට ගියාම අපේ තියෙන සැපයක්. මං හරීම සැපසී ධ්‍යාන වඩනවා. දැන් බලන්න මේ වගේ අය බිහි වෙයිද බුදුරජාණන් වහන්සේ නැත්තම්. මේ වනාහි සුමංගල මාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්නේ. තව වයසක අම්ම කෙනෙක්. අපි හරි වීරිය ඒ කාලේ පින තියෙන නිසා මේ කාලේ උපදින්නේ නේ. මෙත්තිකා තෙරණියගේ ගාථා. මං ගොඩාක් දුකටපත් වෙලා හිටියේ. දුරවර වෙලා හිටියේ. තරුණ කාලෙත් ගෙවි ගිහින්. මං හැරමිටියේ වාරුවෙන් අමාරුවෙන් ගිජ්ජකූට පර්වතයට නැගගත්තා. පාත්‍රයේ මොණින් නවල පැත්තකින් තිබ්බා. දෙපට සිවුරත් පැත්තකින් තිබ්බා. ගල් පර්වතයේ මත වාඩි වුණා. එතනදී මාගේ සිත සියලු ආශ්‍රයන්ගෙන් නිදහස් වුණා. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.
බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. එතකොට ඒ කාලේ ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ත්‍රිවිද්‍යාව ලබාගෙන තියෙනවා. මොනවද ත්‍රිවිද්‍යාව? පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛේ ඥානය. මේවා ඇති කර ගැනීම තමයි ථේරවාද සම්ප්‍රදාය කියන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි ථේරවාදය. අනිත් ඔක්කොම අයිති වෙන්නේ ථේරවාදයට නොවේ. තවත් ඉඳලා තියෙනවා සමාධිය ඇති කරගන්න බැරුව හරියට දුක් විඳපු අය. සාමා කියන තෙරණිය කියනවා මම මහාන වෙලා අවුරුදු 25ක්ම ගෙවුණා. මෙච්චර කාලයකට මගේ සිත තුළ සමාධි මාත්‍රයක් ඇති වුණේ නැහැ. එහෙනම් ඒ කාලෙත් ඉඳලා තියෙනවා සමාධියක් ඇති කර ගැනීමේදී මහා වෙහෙසක් ගත්තු සමාධියක් නැති නිසා දුකසේ වාසය කළ පිරිස්. සිත දමනය කරගන්න බැරුව සමාධියක් ලබා ගන්න බැරුව බුදුරජාණන් වහන්සේගේ අවවාද සිහි කර කර මං හරියට සංවේග වුණා. බොහෝ දුක් සහිත මේ ජීවිතයේ නිසාමයි මං අප්‍රමාදී වුණේ. මගේ තෘෂ්ණාව ෂේ වුණා. නිවන අවබෝධ කළා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මං තෘෂ්ණාව නිරුද්ධ කරලා අදට දවස් 7යි. මේ වනාහි සාවානම් රහත් තෙරණියේ වදාළ ගාථාවන්ය. මේ බලන්න මේ ඊළඟට මේ එක භික්ෂුණියක් නිරෝධ සමාපත්තියට සමවැදුණු හැටි. උත්තමා තෙරණියගේ ගාථා. මට චිත්ත සමාධියක් ලබා ගන්න බැරි වුණා. සිත දමනය කරගන්න බැරි වුණා. එතකොට මං දවසට 4 වස්පතාව හඬ හඬ ආරාමෙන් පිටත් වෙලා යනවා. මං ශ්‍රද්ධාව පිටුවාගෙන හිටියා එක්තරා භික්ෂුණියක් ගැන. ඔබට කියන්න පුළුවන්ද කවුද කියලා? පටාචාරා. මං මේ භික්ෂුණිය ළඟට ගියා. ඇය මට ස්කන්ධ ධාතු ආයතන ගැන ධර්මයේ දේශනා කළා. ඇය මට අනුශාසනා කරපු විදිහටම ඇගේ ධර්මානුශාසනාව හොඳින් අසාගෙන සිටිද්දී මගේ සිතට සැපයක් ඇති වුණා. මං එක පළඟින් දවස් 7ම හිටියා. ඒ කියන්නේ සමාධිය ඇති වෙලා මේ අවිද්‍යා අන්ධකාර කෙලෙස් කඳ පලා දමා 8 වෙනි දවසේ තමයි කකුල් දිග හැරියේ. ඒ කියන්නේ පටාචාරා භික්ෂුණීන් වහන්සේගේ ධර්ම දේශනාව අහගෙන ඉඳිද්දි මේ කෙනා නිකලස් බවට පත් වුණා. ඊළඟට ඒ කාලේ හරියට මේ භික්ෂුණීන් වහන්සේලා පොඩි වඩලා තියෙන භාවනාවක් තමයි අනාත්ම භාවනාව. ගොඩාක් ඉන්දියාවේ තිබුණේ මොන දෘෂ්ටියද? ආත්ම දෘෂ්ටිය තිබුණේ. ඒ නිසා වැඩිපුර කරලා තියෙන්නේ කුමක්ද? අනාත්ම භාවනාව. එහෙම නැත්නම් ශූන්‍යතා භාවනාව. මාගේ ආත්මය කියන දෙයින් මේ ස්කන්ධ ධාතු ආයතන හිස් කියන එක තේරුම් ගන්න තමයි උන්වහන්සේලා වැඩිපුර මහන්සි අරන් තියෙන්නේ. ඊළඟට මේ භික්ෂුණියගේ නම දන්තිකා. මේ නම් හැදිලා තියෙන්නේ මං කිව්ව අන්වර්ථ නාම කියලා එක. දන්ත කියන්නේ දල. දන්තිකා කිව්වම ඒක තේරුම මොකද්ද? දල ඇති. ඒ තේරුම එන්න හේතුවක් තියෙනවා. මං දවල් කාලේ ගිජ්ජකූට පර්වතයේ ගත කළා. පර්වතයෙන් බැහැලා පහළට එද්දී ගඟෙන් ගොඩට ආපු ඇතෙක් ගම් යුරේ ඉන්නවා දැක්කා. ඒතර දල ඇතෙක් හිටියා ගම් යුරේ. හින්දුවක් අතට ගත්ත මිනිසෙක් ඒ ඇතාට කිව්වා පය දික් කරන්න කියලා. එතකොට ඇතාට මේ හින්දුව ගත්ත මිනිස්සයා මොකද්ද කිව්වේ? ඔව් කකුල උස්සන්න කිව්වා. ඇතා කකුල දික් කළා. අර මිනිස්සයා එතනින් තමයි ඇතාගේ පිට උඩට නැගගත්තේ. ඒතර ඇතා කකුල ඉස්සම ඇතාගේ කකුලට අඩිය තියලා තමයි පිට උඩට මේ ඇතා ඉස්සර দমনය වෙච්ච සතෙක් නොවේ. මිනිස්සු තමයි ඇතාව দমনය කරගත්තේ. මං ඒ දිහා බලාගෙන හිටියා. මිනිසුන් විසින් দমনය කළේ ඇතා දිහා. ඒ කාරණේ මං හිතට ගත්තා. මං වනාන්තරයට ගියා. සිත দমনය කළා. සමාධිමත් කළා. අද හිතන්න පුළුවන්දනේ. දැන් බලන්න ඕකට තමයි පුණ්‍ය බලය කියන්නේ. වාසනාව කියන්නේ. ඊළඟට තියෙනවා මේ බද්දා කාපිලානේ තෙරණින් වහන්සේගේ ගාථාව. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිහි කාලේ හිටිය බිරිඳ වශයෙන් හිටපු පින්වන්තිය. මහා කාශ්‍යප ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දායාදයයි. බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නේ සමාහිත සිට්ඨතුන් වහන්සේ පෙරගත කළ ජීවිත ගැන ස්වර්ගය ගැන අපාය ගැන
දිවසින් දකිනවා. උන්වහන්සේ ඉපදීම ක්ෂය වෙලා අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නේ. උන්වහන්සේ සැබෑවටම බ්‍රාහ්මණයෙක්. බද්දාකාපිලානිත් ඒ වගේමයි. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නේ. සේනා සහිත මාර්යාව පරදවලා ඉන්නේ. දැන් ඈ දරා සිටින්නේ අන්තිම ශරීරය. අපි දෙන්නම පැවිදි වුණේ සංසාරය ආදීනව දැකලා. අපි දෙන්නම දමණය වුණා. අරහත්ත්වයටපත් වුණා. සිසිල් වුණා. නිවුණා. මේ වනාහි බද්දාකාපිලානි නම් රහත් තීරණිය වදාළ ගාථාවන්ය. ඒකල හරියට වඩලා තියෙනවා මේ අසුභ භාවනාව. සුන්දරී නන්දා කියන තෙරණියගේ ගාථා. සුන්දරී නන්දා රෝග හටගන්න අපිරිසිදු කුණු ගඳ ගසන මේ ශරීරයේ දිහා නොනින් බලන්න. හිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාවේ යෙදෙන්න. මේ ශරීරයේ මලකුණේ වෙනසක් නැහැ. මලකුණයි මේ ශරීරයයි එක වගේ. මලකුණේ තියෙන දේවල්මයි මේ ශරීරයේ තියෙන්නේ. දුර්ගන්ධයෙන් යුක්තයි. කුණු වැగిරෙනවා. ඒ වුණාට මෝඩ ජනයා මේ ශරීරයට හරි ආදරේ. රෑදවල් දෙකේම මේ ශරීරය ගැන ඔය විදිහට අසුභ වශයෙන් මා නෝනින් විමසන්න පටන් ගත්තා. මා තුළම ප්‍රඥාව ඇති වුණා. ශරීරයේ හැබෑ තත්ත්වය මට පෙනී ගියා. අප්‍රමාදීව නෝනින් විමසද්දී මේ තමා මම මගේ කියා ගන්නා මේ ශරීරයත් අනුන්ගේ ශරීරයත් ඇත්තෙන්ම මොකක්ද කියලා අවබෝධ වුණා. ඒ අවබෝධයෙන්මයි මා කලකිරුණේ. මා තුළ විරාගයටපත් වුණා. අප්‍රමාදීව කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. උපසාන්ත වුණා. නිවුණා. මේ වනාහි සුන්දරී නන්දානම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය. මේ කතාවලින් පේනවා ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් හරියට ප්‍රඥාවන්තයි නේ. හරිය ප්‍රඥාවක් තිබිලා තියෙනවා. එතකොට මේ ශ්‍රාවකයන් ගොඩාක් මහන්සි ගත්තේ උන්වහන්සේට ශරීරයෙන් ලං වෙන්න නෙවෙයි. කුමකින් ලං වෙන්නද? ක්‍රියාවෙන් ලං වෙන්න. මොකද මේ ධර්මයේ කරා යන්නේ අපි ශරීරයකින් නෙවෙයි. නමුත් සිත කය පාවිච්චි කළා ක්‍රියාවකින්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සිවුරු දරුව පමණින් නිකලස් වෙනවා නම් කළ යුතු හොඳම දේ පොඩි දරුවෙක් ඉපදිච්ච ගමන් සිවුරු පොරෝණ එකයි කිව්වා. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ජීවිතයේ අවබෝධය ඇති වෙන්නේ ඔහු තුල ඇතිවන්නා වූ ක්‍රියාකාරීත්වය මතයි. ඔහු ක්‍රියා කරන පිළිවෙල මතයි. වාසිට්ටි කියන භික්ෂුණීන් වහන්සේ අර කිසාගෝතමී වගේ තිස් වෙట్లా ඉඳලා තියෙනවා. වාසිට්ටි කියන ඔයාගේ ජීවිතය ගැන මට පුතා මරුණු දුක ඉවසන්න බැරුව ගියා. මට පිස්සු හැදුනා. සිහි නැතුව ගියා. ඇඟේ වස්ත්‍ර නැතුව ගියා. කොණ්ඩි කඩාගෙන පාරක් ගානේ මං ඇවිද ගියා. කහල ගොඩවල් ගානේ අමු සොහොන් පිටි ගානේ රථගාල් ගානේ මං 3 අවුරුද්දක් තිස්සේ ඇවිද ගියා. බඩගින්නින් පිපාසයෙන් දුක් විඳා. බුදුරජාණන් වහන්සේ මිථිලා නගරයට වැඩම කළා හිටියා. උන්වහන්සේ හිටියේ කොහෙද? මිථිලා. උන්වහන්සේව මට දැක ගන්න ලැබුණා. නොදැමුණු සත්‍යයන් দমনය කරන කිසිම අයුරකින් බියක් නැති බුදුරජාණන් වහන්සේ මම දැකගත්තා. උන්වහන්සේව මට පෙනිද්දී මට ප්‍රකෘති සිහිය ආවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ බලය කොහොමද කියලා. දැන් මේ පිස්සි වෙලා හිටපු වාසෙට්ටි මිථිලා නගරේ ඇවිදගෙන එනවා පිස්සුවේ. ඇවිදගෙන යද්දී බුදුරජාණන් වහන්සේ නගරේ වඩිනවා. එතකොට උන්වහන්සේව දුටු පමණින් මෙහා ප්‍රකෘති සිහියට පැමුණුණා. මම ළඟට ගිහින් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කළා. මට දහම් දෙසුවා. ඒ උතුම් සද්ධර්මය අහලා මම බුද්ධ ශාසනයේ මහාන වුණා. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය අනුව මං ජීවිතේ ගත කළා. ඒ අමා නිවන් සුව සාක්ෂාත් කළා. සියලු දුක් දුම්නස් නැත්තරම නැති වෙලා ගියා. ශෝකෙන් හටගන්න අරමුණු සියල්ල මං පිරිසිදු දැක්කා. ඊළඟට තව සිද්ධියක් තියෙනවා. සුජාතා කියන භික්ෂුණීන් වහන්සේ ඇය මේ බණහන්න ගිහිල්ලා ඒ වාඩි වෙලා සිටිද්දී ධර්මදේශනාව අවසන් වෙනකොට ඇය රහත් වෙලා. මං හිතා ලස්සනට හැඳ පැළඳගෙන හිටියා. මල් මාලාවන්ගෙන් සරසාගෙන හිටියා.
සඳුන් කල්ක තවරාගෙන සියලු ආභරණ වලින් සැරසිලා දාසියන් පිරිවරාගෙන හිටියා. කුඩා රසවත් කෑම බීම හදාගෙන කැවිලි පෙවිලි වර්ග තරම් මං උයන් කෙලියට ගියා. උයනට ගිහින් කාලා බීලා ප්‍රීති වුණා. ආපසු ගෙදර එද්දි සාකේත නුවර අංජන වනේ විහාර බලන්න පිටත් වුණා. ඒතර මේ උද්‍යාන ක්‍රීඩාවට ගිය පිරිසක්. දැන් උද්‍යාන ක්‍රීඩා කළ එන ගමන් කුමක්ද බලන්න හිතුනේ? සාකේත නුවර අංජන වනේ විහාරේ. එතන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා තුන් ලෝකෙම එළිය කරන පහනක් වගේ. මං උන්වහන්සේ ළඟට ගිහින් වන්දනා කළා. සදාම් මෙස්සැටි බුදුරජාණන් වහන්සේ මං ගැන අනුකම්පාවෙන් මට ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ මහා ඍෂිවරයෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආසා මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. මං මේ වාඩි විසිට ආසනයේදීමයි විරාගී ධර්මයේ වන අමාඩි වන සාක්ෂාත් කළේ. දැන් බලන්න කොච්චරනම් ප්‍රඥාවන්ත අය ඉඳලා තියෙනවද? මේ විදිහට සද්ධර්මයේ දැනගෙනමයි මම බුද්ධ ශාසනයට ඇතුළු වුණේ. මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන කියන්නේ හිස් දෙයක් නොවේ. මහා ප්‍රජාපති ගෞතමය මෙහෙම කියනවා. සියලු සත්වයන්ට වඩා උත්තම වූ බුද්ධ වීරයන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මාවත් මේ අනෙක් ජනතාවත් සංසාරයෙන් ඈතර කොට වදාළි ඔබ වහන්සේමයි. මම මේ දුක පිරිසිඳ දැකගත්තා. දුක හදන හේතුව වන තෘෂ්ණාව නැති කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත්තා. දුක නැතිවීම වන නිවන සාක්ෂාත් කළා. ඊළඟට මේ ප්‍රජාපති ගෞතමී සංසාරය ගැන හොඳ විස්තරයක් කරනවා. මේ බලන්න මේ සංසාර ගැන ඊතුමිය කියන විස්තරය. ජීවිතේ යථාර්ථයක් නොදැන පිහිටක් නැතුව සංසාරේ ඔහි ඇවිද ගියා. මම එක වතාවක අම්මා කෙනෙක් වුණා. තවත් වතාවක මම පුතෙක් වුණා. තව වතාවක මම තාත්තෙක් වුණා. තව වතාවක මම සහෝදරයෙක් වුණා. තවත් වතාවක මම ආච්චියක් වුණා. දැන් බලන්න එහෙනම් අපි හැමෝම එකම විදිහේ ජීවිතයක් ලබ යනවා නොවේ. අපේ ජීවත් වෙන රටාව අනුව තමයි ඊළඟ ජීවිතයේ ස්වභාවය තීරණය වෙන්නේ. මන් ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේව දැකගත්තා. මම මේ දරාගෙන සිටින්නේ අන්තිම ශරීරේ. ඉපදෙන මැරෙන සංසාරේ ගෙවි ගියා. ආයේ මට පුනර්භවයක් නැහැ. පටන්ගත්තු වීරියෙන්ම සිටින දිවි දෙවෙනිකොට ධර්මයේ හැසිරෙන නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න ශ්‍රාවක සංඝයා දෙස බලන්න බුද්ධ වන්දනාව යනු එයයි. හරි පුදුමයිනේ. දැන් ඒ කාලේ හිටපු ශ්‍රාවක සංඝ රත්නයේ ගුණයක් මෙතන ඉස්මතු වෙනවා. මොකක්ද මේ බලන්න. පටන්ගත්තු වීරියෙන්ම සිටින දිවි දෙවෙනිකොට ධර්මයේ හැසිරෙන නිතරම දැඩි වීරිය පරාක්‍රමයෙන් යුක්ත සමගි සම්පන්න සංඝයා දිස බලන්න සංඝයා දැක ගන්න බුද්ධ වන්දනාව යනු එයයි. ප්‍රජාපති ගෞතමයේ බුද්ධ වන්දනාව කරපු ආකාරය. ඒ කියන්නේ රහතන් වහන්සේලා දිස බලා සිටිද්දි බුදුරජාණන් වහන්සේ තමයි මතක් වෙන්නේ. උන්වහන්සේව තමයි මතක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා නෙමේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ නිසා නෙමේ ඔක්කොම කියලා මතක් වෙන්නේ. මහාමායා බිසවුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට බිහි කළේ බොහෝ දිනාගේ යහපත පිණිස. ඒ නිසාමයි රෝග මරණ වලින් පෙළෙන මේ ලෝක සත්‍යයේ දුක දුරු වුනේ. මේ වනාහි ප්‍රජාපති ගෞතමී රහත් තෙරණියගේ ගාථා. ඊළඟට තියෙනවා ගුත්තා. ගුත්ත කියලා කියන්නේ මොකද්ද? රැකගත්තු, සංවර කරගත්තු කියන අර්ථය. චිත්තං ගුත්තං සුඛවහං. සිත සංවර කරගත්තොත් සැප ලැබෙනවා. ගුප්ත කියන අර්ථය නෙමෙයි. ගුප්ත කියන්නේ සැඟවුණු. මෙතන ගුත්ත කියන්නේ එහෙම නෙමෙයි. ගුත්ත කියන්නේ රැකගත්, ආරක්ෂා කළ. මේ හොඳට ඉන්ද්‍රිය සංවරය ඉදුණු කෙනෙක්. තමටම කරන අවවාද. පින්වත් ගුත්තා, ඔබ පැවිදි වුණේ ප්‍රියමනාප දරුවන් අත්හැරලා, වස්තු අත්හැරලා උතුම් අර්ථයක් සොයාගෙන. ඉතින් කටයුතු කළ යුත්තේ අනුවයි. හිතට විතරක් රැවටෙන්න එපා. දැන් මම කියනවා Tamanට. මේ සත්‍යයන් රැවටෙන්නේම හිතට. ඊට පස්සේ මායя ඕන්න එක එක අරමුණු වලට අලවලා තියෙනවා. සිතට රැවටුණු මිනිස්යාව අරමුණු වල අලවලා තියන්න කවුද පාවිච්චි කරන්නේ? මායя. ඊට පස්සේ උන්ට සත්‍ය පේන්නේ නැහැ.
අන්තිමේදී සිද්ධ වන්නේ නොයි කාත්ම භාවවල ඉපදී සංසාරේ සැරිසරා යාම විතරයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ මේ පහ ප්‍රහාණය කරගත්තට පස්සේ ඒ භික්ෂුණියට ආයේ කාම භවයේ උපතක් නැහැ. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ පහත් නැති කරගත්තාම සියලු දුක් අවසන් වෙනවා. ඉපදින සංසාරේ ගෙවලා දාලා පුනර්භවය පිරිසිඳ අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම තෘෂ්ණාව නැති කරගෙන උපසාන්තව වාසය කරන්න. මේ වනාහි ගුත්තානම් රහත් තෙරණිය පදාල ගාථාවන්නේ. හරියට මේ භික්ෂුණී සංඝයාව උත්සාහවත් කරලා තියෙනවා. ඒ කියන්නේ හිත වැටිච්ච අයව, හිත කඩා වැටිච්ච අයව හරියට උනන්දු කරවලා තියෙනවා පටාචාරා. පුදුම විදිහට භික්ෂුණී සංඝයාට අනුග්‍රහ කරලා තියෙනවා. මේ බලන්න මේ පටාචාරාවගේ අනුශාසනාවක් සිහි කරන්නේ මේ උත්තරී කියන තෙරණිය තවන්ට උපදෙස් දීපු හැටි. මිනිස්සු මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. ඉතින් ඒ කාලේ මිනිස්සු රස්සාවට ගොඩක් කරලා තියෙනවා. ඔව් මෝල් කෙටිල්ල. ඒ කියන්නේ මේ ගෙවල් වලට ගිහිල්ලා කුලියට ඔව් වී කොටලා දෙනවා. මෝලේ මේ වංගඩිය දාලා. මිනිසුන් මෝල් ගස් වලින් ධාන්‍ය වර්ග කොටනවා. ඉන් පස්සේ ලැබෙන වැටුපෙන් Tamanගේ අබදරුණ පෝෂණය කරගෙන ධනියත් හම්බ කරගන්නවා. යමක් කළාට පස්සේ පසුතැවෙන්නේ නැත්තම් අන්නේ බුද්ධානුශාසනාවයි කරන්න ඕනේ. ඉක්මනින් පාසෝද ගන්න ඕන කියන පටාචාරා. ඒකෙන් තමයි අර භික්ෂුණියට වීරිය ඇති වෙන්නේ. ඉක්මනින් පාසෝද ගන්න. දැන් හොද කරතනකින් වාඩි වෙන්න. හොදින් සිත එකඟ කරගන්න. සිත පිහිටවාගෙන මේ සංස්කාරයන්ගේ අනාත්මය නෝනින් දකින්න. එතකොට ඒ කාලේ නිතර පුරුදු කරපු භාවනාව කොහොමද? අනාත්මයි. දැන් මේ කාලේ අපිට ඒ වගේ එකක් අපේ හිතට යන්නේ නැහැ. මොකද හේතුව මේ කාලේ ලොකු ප්‍රබල වශයෙන් එහෙම විමුක්තියක් උදෙසා උනන්දු වෙන සමාජයක් නැහැ. යමෙක් විමුක්තිය සඳහා කතා කළොත් ඒ කෙනාවත් අපහාසයට ලක් කරනවා. ඒ නිසා මේ දැන් මට මතකයි ඒ කාලේ ඔය මං ඒ අමානුවන්සු බොහෝ දුර නොවේ කියන පොතේ මාතෘකාවට පවා අපහාස කළා. කොහෙද මේ ළඟ වෙන්නේ කොහොමද කියලා මේ එතකොට ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒ තිසරණී බැහැර වෙච්ච සමාජයක් තියෙන නිසා. ඒ කාලේ එහෙම නෙමෙයි. සංස්කාරයන්ගේ අනාත්මය නෝනින් දකින්න. අනාත්මය නෝනින් දකින්න කියන්නේ මොකද්ද? දැන් ඔය මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන අනාත්ම සංඥාව. මොකද්ද? හුදිකලා තැනකට ගිහිලා ඉතිපටි සංචික්කති. මෙහෙම නෝනින් මෙනෙහි කරයි. කොහොමද? චක්කුං අනත්තා, රූපා අනත්තා. ඇස තුලත් මමයේ මාගේ කියා දෙයක් නැත. ඇසට පෙනෙන රූප තුලත් මමයේ මාගේ ආත්මය කියා දෙයක් නැත. සෝතං අනත්තා, සද්දා අනත්තා. කනත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කනට ඇහෙන ශබ්දත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. ගානං අනත්තා, ගන්ධා අනත්තා. නාසයත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. නාසයට දැනෙන ගඳ සුවඳත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. ජීවහා අනත්තා, රස අනත්තා. දිවත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. දිවට දැනෙන රසය මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කායෝ අනත්තා, පොට්ටබ්බා අනත්තා. මේ කයත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. කායට දැනෙන පහසත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මනෝ අනත්තා, ධම්මා අනත්තාති. මනසත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මනසට සිටින දෙයත් මමයේ මාගේ ආත්මය කියන දෙයින් හිස්. මේ තමයි අනාත්මය. එතකොට මේ විදිහට නුවණින් අනාත්මේ විමසන්න යනකොට වේගින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. මොකද හේතුව බුද්ධ දේශනාවේ තියෙනවා මේ දැන් එතකොට අනාත්ම වෙන්නේ අනිත්‍ය නිසානේ. දේශනාවේ තියෙනවා මේ අනිත්‍ය දේ තුල තමයි යා දුක දකින්න තියෙන්නේ. දැන් නිකම්ම දුකයි කිව්වට කෙනෙකුට දුකක් කියන එක අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය වූදී හරි විදියට ඔහුට අවබෝධ වුණොත් තමයි ඔහුට මේකේ දුක වැටහෙන්නේ.
ඒ දුක වැටහුනොත් තමයි තමාගේ වශයේ පවත්වන්න බැරි හිස් දෙයක් තියෙනවා කියලා අනාත්ම සංඥාවේ හිත පිහිටන්නේ. මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නොවනින් දකින්නේ ආත්ම වශයෙන් නොවේ. එතකොට ඒ කාලේ ප්‍රබල විදියට කතා කරලා තියෙනවා මේක. ඔබට මතකද? සත්‍යක වාදයේදී සත්‍යක භික්ෂුන් වහන්සේලාගෙන් අහනවනේ භාග්‍යවතුන් වහන්සේ බහුල වශයෙන් කරන අවවාදය මොකද්ද? එතකොට මොකද්ද ඒ භික්ෂුන් වහන්සේලා කියන්නේ? සියලු සංස්කාර අනිත්‍යයි, සියලු සංස්කාර දුකයි, සියලු ධර්මයන් අනාත්මයි. මේ විදිහට නිතර නිතර අපි වඩන්නේ කිව්වා. එතකොට ඒ කාලේ බහුල වශයෙන් වඩලා තියෙන්නේ මේ අනාත්ම භාවනාව. මේක කියන මං එතුමියගේ වචනේ හොඳට හිතට ගත්තා. ඒ පටාචාරා භික්ෂුණීගේ අනුශාසනාවේ පිහිටියා. මා පාසෝදා ගත්තා. හුදකලා තැනක වාඩි වුණා. එදින රාත්‍රී ප්‍රථම යාමේ වෙද්දී මං පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබා ගත්තා. රාත්‍රී මධ්‍යම යාමේ වෙද්දී මම දිවස් නොවන පිරිසිදු කරගත්තා. පාන්දර ජාමේ අවිද්‍යාව නම් වූ අන්ධකාර කෙලෙස් කඳ බිඳ දමා අවිද්‍යාව ප්‍රහාණය කළා. මන් උදේ නැගිට්ටි ත්‍රිවිද්‍යාව ලබාගත් කෙනෙක් හැටියටයි. දැන් බලන්න ඒ කාලේ මේකට තමයි පින්බලය කියන්නේ. එතකොට දැන් අපි මේ ජීවිතේ අවංකවම යම්කිසි කැපකිරීමක් කරලා වෙහිසක් මහන්සියක් කරනවා නම් සමහර විට ඒක මේ බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලබා ගන්න කාරණයක් වෙනවා. මොකද මේ බුද්ධ ශාසනයේ වඳ බැස්ස එකක් නොවේ. ශාසනික ප්‍රශ්නයක් නෙමෙයි දැන් තියෙන්නේ අපේ පින්වල ප්‍රශ්නකුයි ඊළඟට මේ පාරිසරික වශයෙන් තියෙන බලපෑමයි. ඒ කියන්නේ අපි කියමු හොඳ සාරවත් බීජ තියෙනවා. දැන් පොළොවකුත් තියෙනවා. හිටවන්න විදියක් නැහැ. හිටවගත් ගමන් වර්ෂත්තු කරනවා. එතකොට මොකද්ද ප්‍රශ්නේ? පරිසරීය ප්‍රශ්නයක් තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි වර්තමාන මනුස්සයාට තියෙන්නේ. මං ඉදා උදේ නැගිට්ටේ ත්‍රිවිද්‍යාව ලබාගෙන පටාචාරාවගේ අනුශාසනාව මං කළා. හරි ලස්සන කතාවක් කියන පටාචාර ළඟට ගිහිල්ලා. සුරාසුර යුද්ධේ ජයගත්තට පස්සේ තව්තිසා දෙවියෝ සක්‍ර දේවේන්ද්‍රයාට නමස්කාර කරනවා වගේ මමත් ඉන්නේ ඔබතුමිය පෙරටු කරගෙනයි. ඒ කියන්නේ දැන් එතුමිය නිතර ඉන්නේ කාට වන්දනා කරද? පටාචාරාට. මන් දැන් ත්‍රිවිද්‍යාලාභී නිකලස් කෙනෙක්. මේ වනාහි උත්තරානම් රහත් තෙරණී පදාල ගාථාවන්නේ. ඊළඟට මේ උප්පලවන්න රහත් තෙරණීන් වහන්සේගේ ජීවිත කතාව ඔබ දන්නවා ඇති. බොහොම සංවේගජනක එකක්. විවාහ වෙලා මා හිතන්නේ පොඩි කාලෙම එයාගේ පුංචි දියණියට එයාගේ ස්වාමියා ගැහුවා. ගහලා ඇඳට දාපු වෙලාවේ පොඩි දරුවාගේ ඔළුව පැලුණා. ඒ වෙලාවේ මේ උප්පලවන්න ගෙදරින් පැනලා ගියා. ඒ වගේ ලොකු සිද්ධි මාලාවක් වෙනවා. ඊට පස්සේ තමන්ගේම ආයි පුතෙක් ලැබුණා. ඒ පුතත් තමන්ට මග ඇරුණා. කොහොමරි කාලයක් ගියාට පස්සේ මේ මව්තුමිය වයසට ගියාට යෝන් පෙනුමක් තිබ්බා. අර පුතා තරුණ වෙලා ඒ අම්මයි දුවවයි විවාහ කරගත්තා. දවසක් ඒ දුවගේ හිස බලද්දි දුවගේ තියෙනවා හිසේ පැල්ලමක්. ඇහුවා ඇයි මේ කියලා. ඊට පස්සේ කිව්වා මේ මගේ තාත්තා මට ගහපිලා වැදුනා. අපේ අම්මා පැල්ලා ගියා. අමාව දාලා. අම්මයි දුවයි මේ එක ස්වාමියාගේ සමාන බිරිඳවරුන් වගේ ඉන්නවා. ස්වාමියා තමන්ගේ පුතා. එතකොට අපි දෙන්න අම්මයි දුවයි එකම ස්වාමියාගේ බාහිරයන් වෙලා හිටියා. මේ සිදුවීම මගේ ජීවිතේ අద్භූත වූ ලොමු දහ ගැන්වෙන සිද්ධියක් වුණා. මේ කාමයන්ට නිඳා වේවා. කොච්චර ජීවිතේ කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද? මේ කාමයන් ඇත්ත වශයෙන්ම අපිරිසිදුයි. දුර්ගන්ධයෙන් යුක්තයි. ගොඩාක් කරදරයි. මේ කාමයන් නිසාමයි අම්මටයි දූටයි එකම ස්වාමියාගේ බාහිරයන් වෙන්න සිද්ධ වුණේ. මම මේ කාමයේ ආදීනව දැක්කා. කාමයන්ගෙන් නිදහස් වීම කෙම්බිමක් වශයෙන් මට පෙවුණා. ඊට පස්සේ රජගහ නුවරදී අය මහාන වුණා. පැවිදි වෙලත් ඇයට සැනසෙලින්න බැරි වුණානේ. රහත් වෙලත් ඉන්න බැරි වුණා සැනසෙල්ලේ. මොකක් හරි සංසාරේ යම්කිසි තමා අතින් සිදු වැරද්දක් තමා පසුපස්සේ පැමිණියා. ඊරිදි බලයත් මා ලබා ගත්තා. අරහත්ත්වයටපත් වුණා. අභිඥා 6ම ලබා ගත්තා. නිකන් කෙනෙක් නෙමෙයි. මේ බුද්ධ ශාසනීය අග්‍ර ශ්‍රාවිකාවක්.
මං 이르දි බලෙන් අස්ස කරත්ත 4ක් මවාගෙන ලෝකනාථ වූ අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. එතකොට ඈ බුදුරජාණන් වහන්සේ දකින්න ගිහිලා තියෙන කොමකින්ද? අස්ස කරත්ත 4ක් මවාගෙන 이르දි බලෙන්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදපත්ම වන්දනා කළා. දැන් මේ උප්පලවන්නා රහත් භික්ෂුණීන් වහන්සේ අන්දවනේ ගස්සෙවණක භාවනා කරද්දී මාරයා එනවා. ඇවිල්ලා කියනවා ඔබ ඉන්නේ තනියම නේද? අතු අගපටන් පිපී ගිය මල් තිබෙන සල් ගහක් යට ඉන්නේ. ළඟපාත කවුරුවත් නැහැනේ. ඒයි මොඩි. සල්ලාලයන් ගැන නුඹට බයක් නැද්ද? දැන් බලන්න අර ඔච්චම් කරනවා වගේ අර සිද්ධි මතු කරලා මාරයා අහනවා. එතකොට මේ උප්පලවන්නා කියනවා ඒයි මාරය. ඔය සල්ලාල ජනයා 100,000 ගණනින් ආවත් මගේ ඇඟේ එක ලොම් ගහක්වත් බියෙන් සැලෙන්නේ කම්පා වෙන්නේ මාරේ හුදකලාවේ සිටීම ගැන ඔබට මොකටද? කවුද මේ අහන්නේ? උත්පලවන්නා කියන මාරේ මට නුඹ ඉදිරියේ අතුරුදහන් වෙන්න පුළුවන්. නුඹටත් හොරා මට නුඹේ කුසට රින් ගන්නත් පුළුවන්. නුඹේ ඇහි බැම දෙක මැද මට ඉන්නත් පුළුවන්. එහෙම ඉන්නකොට නුඹට මාව බලන්න හැකියාවක් නැහැ. මට තියෙන්නේ দমনය කරපු සිතක්. මම 이르දිපාද වඩපු කෙනෙක්. මම අභිඥා 6ම සාක්ෂාත් කරපු කෙනෙක්. මා බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. කාමයන් කියන්නේ විස පොවාපු ආයුධ වැනි දෙයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ මස් කපන කොටෙයි පිහියයි වගේ දෙයක්. නුඹ ඔය අගය කරන කාම රතිය මට දැන් අරතියකි. මා හැම දෙයක් ගැනම තිබූ ආසාව නැති කළා. අවිද්‍යා ඝනාන්ධකාරයේ බිඳ දැම්මා. මාරේ ඔන්න ඔය විදියටයි නුඹ තීරුම් ගත යුත්තේ. මේ කාරණේදී නුඹ නැසුණා. මේ ගාථා වදාළේ කවුද? උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ. හරි ලස්සනයි. ඒක දියණියක් සංඝානුස්සතිය වඩලා. ගෙදරින් දෙති හැමතිස්සෙම සංඝයාගේ ගුණ කී ඉඳලා. රෝහිණී තෙරණියගේ ගාථා. දෙමව්පියන පින්වත් දියණිය නුඹ ශ්‍රමණයන් ගැන මෙනි දොඩෝ ඉන්නේ. නුඹ නින්දට යද්දිත් කියන්නේ ශ්‍රමණයන් ගැන. නුඹ අවදි වෙද්දි කියන්නේ ශ්‍රමණයන්ගේ ගුණමයි. මොකද නුඹට හිතුණද ශ්‍රමණයක් වෙන්න? කවුද මේ අහන්නේ? දෙමව්පිය අහනවා. ඊට පස්සේ කියනවා නුඹ ශ්‍රමණයන්ම හොයාගෙනමයි බොහෝ දානමාන දෙන්නේ. රෝහිණී මම නුඹෙන් අහන්නේ මේක. නුඹට මේ ශ්‍රමණයන් මෙතරම් ප්‍රිය මොකෝ? ඒ දෙමව්පිය කියනවා උන්දලාට වැඩපලක් කරන්න බෑ. කම්මැලි, අලසයි. අනුන් දීපු දෙයකින් තමයි උන්දලා ජීවත් වෙන්නේ. අනුන්ගේ තියා බලාන ඉන්නවා. හොඳ දේවල්මයි හොයන්නේ. ඉතින් එහෙම තියෙද්දි නුඹට විතරක් මේ ශ්‍රමණයන්ව මෙතරම් ප්‍රිය වුණේ ඇයි? ඒ තාත්තා අහන්නේ. එතකොට කියනවා තාත්තේ ශ්‍රමණයන් ගැන ඔබ මගෙන් ඇහුවේ ගොඩක් කාලයකට පස්සේ. මම දැන් කියන්නම්. ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ ප්‍රඥාවත්, සීලයත්, වීරියත් ගැන. ඒ ශ්‍රමණයන් වහන්සේලා නිවන් අවබෝධ කරගන්න හරි කැමති. උන්වහන්සේලා කම්මැලි නෑ ධර්මයේ හැසිරෙන්න. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩේ තමයි ධර්මයේ හැසිරීම. ඒ තමයි රාග දේශ මොහ දුරු කරන්නට මහන්සි ගැනීම. ආන්නේ නිසයි මම මේ ශ්‍රමණයන් වහන්සේලාට කැමති. දැන් මේ කවුද කියන්නේ? රෝහිණී. උන්වහන්සේලා පිරිසුදු ජීවිතයක් ගෙවනවා. ලෝභ ද්වේෂ මොහ දුරු කරනවා. අරහත්ත්වයට පත් වෙලා හැම පවක්ම නැති කරනවා. මං ඒ නිසයි ශ්‍රමණයන් වහන්සේලාට කැමති. උන්වහන්සේලා පිරිසිදු දෙයමයි කරන්න මහන්සි ගන්නේ. පිරිසිදු වචනමයි කතා කරන්නේ. පිරිසිදු දෙයක්මයි සිතා ඉන්නේ. ඉතින් ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. උන්වහන්සේලා ආධ්‍යාත්මික වශයෙන් හරි පිරිසිදුයි. බාහිරත් පිරිසිදුයි. නිර්මල සක්මුතු වගේ. කුසල් දහම් වලින් පිරීලා ඉන්න ශ්‍රමණයන් වහන්සේලාට මං කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ඒ ධර්මයේ දරාගෙන ඉන්නවා. ධර්මයෙන්ම ජීවිතය උසස් තත්ත්වයට පත් කරගෙන ඉන්නවා. ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා දරාගෙන ධර්මයෙන්ම ජීවිතය උසස් කරගෙන සමාධිමත් සිතකින් වාසය කරනවා.
මං ඒ නිසා ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා ඈත සේනාසනවල වැඩ ඉන්නවා. හොඳ සිහිනුවණින් කල් ගෙවනවා. නුවණ පාවිච්චි කරලා කතා කරනවා. හරිම නිහතමානී. දුක අවසන් වෙන්නේ අමා නිවන ළඟයි. අන්න එතනට තමයි ඒ ශ්‍රමණයන් වහන්සේලා වඩින්නේ. මං ඒකයි ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඉතින් රහතන් වහන්සේලාගේ යුගයේ මිනිස්සු කොච්චරනම් හිත පහදවාගෙන තියනොද හිත අවුල් කරගන්න නැතුව. ඒ ශ්‍රමණයන් වහන්සේලා ගමකින් තවත් ගමකට වඩිද්දී කිසි බලාපොරොත්තුවක් නැහැ. දායකයන් සමග කිසි සම්බන්ධයක් නැහැ. ආපසු හැරිලා බැලිල්ලක් නැහැ. අපේක්ෂාවක් නැහැ. අපේක්ෂාවක් නැතිවම අත්හැර දාමා ඊළඟ ගමට යනවා. ඒ කියන්නේ මේ ගමෙන් දායකයෝ හරි ගස්සන් එයා ගමට යන්නේ නැහැ. එයා ගමට ගිහිල්ලා මේ ගමට ලියුම් එවන්නේ නැහැ. එහෙම නැහැ. අන්න ඒ නිසයි මං මේ ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා ළඟ බඩමුට්ටු දාන්න පෙට්ටකම් නැහැ. හැලිවලන් නැහැ. මළුවල හැංගිලි නැහැ. කාගේ හරි ගෙදරක ඉදින බත් චුට්ටක් විතරයි උන්වහන්සේලා සොයාගෙන වඩින්නේ. අන්න ඒ නිසයි මං ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඒ ශ්‍රමණයන් වහන්සේලා ළඟ මිල මුදල් නැහැ. රන් රිදී නැහැ. ඒ වෙලාවට ලැබෙන දෙයකින් ජීවත් වෙනවා. අන්න ඒ නිසයි මං මේ ශ්‍රමණයන් වහන්සේලාට කැමති. ඊළඟට හරි ලස්සන කියවනක් කියනවා. ගෞතම බුද්ධ ශාසනයේ නොයේ පළාත් වලින් නොයේ කුල වලින් ඇවිදින් මහාන වෙලා ඉන්නවා. නමුත් මේ ශ්‍රමණයන් වහන්සේලා අතර කිසිම කුල ભેදයක් පළාත් ભેදයක් නැහැ. එකිනෙකා මෛත්‍රී චිත්තයෙන් වාසය කරනවා. අන්න ඒ නිසයි මම මේ ශ්‍රමණයන් වහන්සේලාට කැමති. එතකොට මේ තාත්තගේ සිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. දැන් මේ කවුද මේ තාත්තට විස්තර කළේ? දුව. කියන තාත්තා කියනවා පින්වත් දුවේ රෝහිණී. නුඹේ සිතේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ලොකු ගෞරවයකුත් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ආර්ය ශ්‍රාවක සංඝයා ගැන ඔබේ සිතේ ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා. ඇත්තෙන්ම දුවේ නුඹ අපේ පවුලේ උපන්නේ අපේ වාසනාවට. දැන් බලන්නේ ශ්‍රද්ධාව තාත්තගෙනි. දැන් මේ කාලේ මේ වගේ ගුණ කිව්වොත් ඔන්න පටන් ගත්තා කියන්නේ. අපහාස කරන්න ගනි හිතන්න බැරි කතා කියයි. ඒකයි මේ විශාල පරිහානියක් තියනවා කියන්නේ ඒක. ඊට පස්සේ කියනවා දුවේ නුඹ ඔය හඳුනාගෙන තියෙන අනුත්තර පිංකෙත. මේ තාත්තා කියන්නේ. ඒ ශ්‍රමණයන් වහන්සේලා අපේ දානි පිළිගන්නවා නම් අපිට ඒ දානි මහත්ඵල මහනිසංස ලැබෙනවාමයි. ඊට පස්සේ DNA කියනවා පියාණනි ඔබත් දුකට බය නම් දුකට අසතුටු නම් ඔබත් අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේවයි ධර්මයයි ආරි සංඝ රත්නයයි සරණ යන්න. තාම තාත්තා බුද්ධ ආගමේ නොවේ. සීලේ පිහිටන්න. ඒක ඔබට ගොඩාක් සැප පිණිස හේතු වෙනවා. එතකොට මෙයා කියන උදුව මාත් අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේවයි සද්ධර්මයයි ආර්ය ශ්‍රාවක සංඝ රත්නයයි සරණ යනවා. මා සිල් සමාදන් වෙනවා. ඊට පස්සේ තාත්තා පැවිදි වෙලා තාත්තා අරහත්ත්වයටපත් වෙනවා. තාත්තා අන්තිමට කියපු කතාව දුව ඉදිරිපත් කරනවා. මම බ්‍රාහ්මණ කුලයේ උපන් නිසා මට කිව්වේ බ්‍රහ්ම බන්දු කියලා. නමුත් ඇත්තෙන්ම මම දැනුයි බ්‍රාහ්මණෙක් උනේ. මේ තාත්තා කියන කතාව. මන් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ධර්මයේ මුදුනට පැමිණුණා. පව් සෝදා දැම්මා. මේ වනාහි රෝහිණී නම් රහත් තෙරණියගේ ගාතාවන්. රෝහිණී තමයි ඒක ප්‍රකාශ කළේ. ඔබ දන්නවා අර උපකාජීවකගේ කතාව. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බර්ණෙසට වඩිද්දී හම්බ වුණා උපක ආජීවක. බුදුරජාණන් වහන්සේට කුමක්ද ප්‍රකාශ කළේ? ඔබේ ඉඳුරන් හරි සාන්තයි උපසාන්තයි. ඔබ කාගේ ධර්මයක්ද රුචි කරන්නේ? ඔබ කාගේ ගෝලයේද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නමේ ආචාර්යෝ අත්ති. මට ආචාර්යවරයෙක් නෑ. මේ දෙවියන් මිනිසුන් සහිත මේ භවයේ කොහේවත් මට ගුරුවරයෙක් නෑ. මම මේ ධර්මය අවබෝධ කරගෙන මම මේ සංසාරයෙන් එතර වුණා කියලා මේ විස්තරය කළාම එයා කිව්වා එහෙනම් ඔබ අනන්ත ජින. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා ඔබට මේ වචනේ මට කිව හැකියි. ඒ උපකට දැන් ඒක වෙන්න තියෙන විදිය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් උපක එතනදී ධර්මී කරා එන්නේ නැහැ. මොකද ධර්මී කරා එන්න ඕනේ 5 දින වෙන තැනක
ඉන්නවා. ඒ හරහා කොච්චර අය මුණ ගැහුණත් ඒක වෙන්නේ නැහැ. හරි පුදුමයි මේ ලෝකයේ තියෙන පින්බලෙන් ඇති වෙන දෛවය. දැන් අපි ගත්තොත් එහෙම අපි දෛවය කියන වචනය පාවිච්චි කරනවන්නේ. දෛවය කියන්නේ ඉරණම වගේ එකක්. එතකොට මේ ඉරණමක තියෙනවා යම්කිසි අපට හිතාමතා වෙනස් කරන්න බැරි ස්වභාවයක්. එතකොට ඒකට අපි පාවිච්චි කරන නම මොකද්ද? දෛවය. එතකොට මේ දෛවෝපගත බවක් මේ හැම ජීවිතයකම තියෙනවා. දැන් ඔය සමහර භික්ෂුන් වහන්සේලා ගැන තියෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් අර සප්පදාස තෙරුන් වහන්සේ ගැන තියෙනවා. උන්වහන්සේ අවුරුදු 25ක් හරියට දුක් විඳින්නේ මේ චිත්ත සමාධියක් ඇති කරගන්න බැරුව. රාගයෙන් දුක් විඳලා කීප වතාවක් දිවිනසා ගන්නත් ගියා. උන්වහන්සේගේ පූර්ව භව තොරතුරක් බුදුරජාණන් වහන්සේ වදාළා. මේකයි මේ පස්සෙන් ආවේ කිව්වා. කාශ්‍යප බුද්ධ කාලේ පැවිදි වෙලා ඉඳෙන්දී එක භික්ෂුන් වහන්සේ නමකට සිවුරු අරින්න හිතුණා. එතකොට මෙයා මොකද කළේ? අනිත් යහළු භික්ෂුව දහම් කරුණු කියලා හිත පැහැදිවුවා සාසනි. ප්‍රතිපදාව හිත පැහැදිවුවා. දැන් දවසක් මෙයා සිවුරු පිරික අස් කරද්දී හොඳ ලස්සන පාත්‍රයක් තියෙනවා. හොඳ සිවුරු තියෙනවා. දැන් මෙයා කිව්වා මං සිවුරු අරිද්දී ඔබට මේවා දීලා යන්නයි මං හිතුවේ කිව්වා. එතකොට දැන් ඒ ස්වාමීන් වහන්සේට ඒ විදිහේ සිවුරු පාත්‍ර නැහැ. ඒ සැනින්ම අර සිවුරු පාත්‍ර කෙරෙහි ආසාවක් හටගත්තා. හට අරගෙන කිව්වා නෑ මං එදා එක කිව්වට ඉතින් ගිහි ජීවිතේ නරකමත් නෑ කිව්වා. ඒ මොකද දැන් හිතන දැන් මෙයා කිව්වොත් එහෙනම් මට මේක ආපහු දීලා යයි කියලා මෙයා මොකද කළේ? ගිහි ජීවිතයේ අනුසස් කියන්න පටන් ගත්තා. එතකොට අර ශාසනයේ හිත්තලවාගෙන හිටිය භික්ෂුවට ආයිමත් අර ගෙදර යන්න ආසාව ඇති වුණා. ආසාව ඇති වෙලා වනාන්තරයට ගිහිල්ලා භාවනා කරද්දි මේ හාමුදුරුවෝ කියපු වචන දෝංකාර දෙනවා. එහෙමවත් නෑ. ඉතින් ඕකේ පස්සෙන් නෑ ගියාට කියලා. ඊට පස්සේ දැන් මොනවද මම මේ හිතන්නේ කියලා ආයිමත් මහා පීඩාවටපත් වෙලා කොහොම හරි මේ ක්ලේශේ ජය ගත්තා. උන්වහන්සේ සසරින් එතෙර වුණා. හැබැයි ඒ සුළු කාලෙට දීපු පීඩාව මේ ස්වාමීන් වහන්සේට ඉතුරු වුණා. බලන්න මේ කර්මයේ හැටි. ඊට පස්සේ ඒ ජීවිතේ මාර්ගඵල ලැබුවේ නැහැ. හැබැයි පින තිබුණා. කැරකිලා ගානට බුදුරජාන් වහන්සේගේ කාලේ උපන්නා. බුදුරජාන් වහන්සේව දැසින් දැක්කා. සංඝයා ඇසුරු කළා. තමන් භාවනා කරන්න පටන් ගන්නකොට තමන්ට මතුවලා ආවා. ඒතර අපිට හිතා ගන්න බෑ මේ කර්මයේ ඉස්මතු වෙලා විපාක දෙන වේදේ නේ. අපි හිතන්නේ නිකන් පීවරෙන් පීවර එකක් විපාක දෙලා ඉවර වෙලා ඊළඟ එකේ එහෙම නෑ. ඒක කර්ම විපාක දෙන්නේ අපිට හිතා ගන්න බැරි පිළිවෙලකට. ඒකයි කම්ම විපාකෝ අචින්තියෝ. හිතා ගන්න බැරි පිළිවෙලකට දෙන්නේ. ඉතින් මේ නිසා මේ වගේ වෙද්දි තමයි අපිට මේ දෛවය කියන එක මොකද්ද කියලා අපිට ඒත් හිතා ගන්න බැරි. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ පස්සේ කාලේ අරහත්ත්වයටපත් වුණා. බුදුරජාන් වහන්සේ වදාළ මේ කෙනාට මෙහෙම වුණා කියලා. ඇයි තව තැනක තියෙනවනේ කුණ්ඩදාන තෙරුන් වහන්සේගේ කතාවේ. ඒකේ තියෙනවා මේ භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉඳලා තියෙනවා බොහෝම ගුණගරුක ධර්මයේ හැසිරෙන භික්ෂුන් වහන්සේලා දෙනමක්. ඉතින් උන්වහන්සේලාගේ අධික මිත්‍රත්වයේ තිබුණේ ගුණධර්මත් එක්කයි. එතකොට මේක දැක්ක දෙවි කෙනෙක්. දෙවි කෙනෙක් දැකලා කල්පනා කළා මේ මිත්‍රත්වයේ පළදි වෙන්නේ නැති එකක්ද? ඔය ටෙස්ට් කරන්න යන දේවල් ඔය. මිත්‍රත්වයේ පළදි වෙන්නේ නැති එකක්ද කියලා බැලුවා. බලලා ඒ දෙවියොත් මේගොල්ලන්ගේ පස්සෙන් ආවා. ඇවිල්ලා දැන් එක ස්වාමීනාහස නමකට ඕන වුණා. වැසිකිළිට යන්න ඕන වුණා. යෝන වෙලා මේ අර භික්ෂුන් වහන්සේට කිව්වා පොඩ්ඩක් ඉන්න මං වැසිකිළි ගිහිල්ලා එන්නම් කියලා කැලේ පහළට පිටත් වුණා. පිටත් වෙලා ඉතින් වතුර ටිකක් හොයාගන්න ඕනේ. ඉතින් පොඩි වෙලාවක් යනවනේ. ඉතින් මේ වෙලාවේදී අර දෙවියන් මොකද කළේ? ස්ත්‍රියකගේ වේශයක් අරගෙන කැලේ එහෙට මෙහෙට සැක ඇති වෙන ඉරියව් පැවැත්තුවා. එතකොට අර භික්ෂුන් වහන්සේ හිතුවා පැත්තකින් ඉන්න මෙයා වැසිකිළියට ගියා තාම ආවේ නැහැ. එහෙනම් මේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මෙයා මේ ගියේ වැසිකිළි අවශ්‍යතාවයකට නෙවෙයි. දැන් අර භික්ෂුන් වහන්සේ වඩිනවා වැසිකිළියට ගිහිල්ලා. වඩින්නකට කියනවා අර අනිත් භික්ෂුව කිව්වා දැන් ඉතින් හොඳයි ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ යන්න. මගේ ගමන මං ඇයි මොකද කියලා ඇහුවා. මම මේ වැසිකිළියට ගිහිල්ලා මං වතුර ටිකක් හොයාගෙන පොඩ්ඩක් නෑ ඒක මට කතා කරන්න එපා කිව්වා. එදැන් මේ ඇස් දෙකට පේනුණනේ. ඒක කතා කරන්න එපා කිව්වා. එතකොට දැන් අර දෙවියන්ට බයක් ඇති වුණා. බයක් ඇති වෙලා ඒ දෙවියෝ දිව්‍ය ස්වරූපෙම පෙනී හිටලා කිව්වා දැන් දැනගත්ත අසමගි වුණා කියලා. මමයි මේක හදලා දුන්නේ ඔබ වහන්සේලාගේ මිත්‍රත්වය බලන්න. මේක සත්‍යයක් නෙමෙයි කිව්වා. හොඳයි එහෙනම් මම පිළිගන්නවා කියලා ගමන ගියා. නමුත් මිත්‍රකම ඉවරයි එතන.
හිතුවා එතකොට දෙවි කෙනෙක් පැහැදිලා මේ අපිව සමීප කරන්න කිව්වද දන්නේ නැහැ කියලා හිතන්නේ. ඇත්ත වහලා ඒකේ විපාක ඇටිට ඒ දෙවියෝ ඒ ආත්ම චුත වෙලා නිරේ ගියා. බොහෝ කල දුක් විඳලා ඔන්න ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ වෙද්දී කුණ්ඩ දාන නමින් මිනිස් ලෝකෙ ඉපදිලා. ගෙදර බොහොම ලස්සන හිටියා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ජීවිතේ පැවිදි වෙන්න ආවා. ප්‍රශ්නයක් නැහැ. වත් පිළිවෙත් කරන් හිටියා ප්‍රශ්නයක් නැහැ. පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳලා ස්ත්‍රිය පිටිපස්සෙන් එනවා පේනවා. හරියට නිന്ദා අපහාස වින්දා. සංඝයා අතර සැක කළා. මහා දුකකින් විඳලා මහන්සියෙන් කොමාර හිත එකඟ කරගෙන අරහත්ත්වයට පත් වුණා. අරහත්ත්වයට පත් වෙච්ච දවසේ අර ස්ත්‍රී රූපේ නැතුව ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මීනාට මෙන්න මේ දේ උනේ කිව්වා. ඔය අනුන්ට කයි කතන්දර අපහාස හදනවට හොඳ සිද්ධි මේවා. කැරකිලා එද්දි කොයි විදියට විපාක දෙනවද දන්නේ නැහැ. ඉතින් මේවට තමයි දෛවය කියන්නේ. ඒතකොට දෛවය කියන එක හැදෙන්නේ මොකෙන්ද? ක්‍රියාවකින්. දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රියාව විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඒක විපාක දෙනවා. මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකෙන් බිය වෙන්න කියලා මේවට. ඒ කාලේ මේ දැන් ඒ උපක පස්සේ කාලේ අර චාපා කියන වැඩි ගෑන් ළමයෙක් එක්ක විවාහ වුණා. විවාහ වුණාට පස්සේ වැඩි ගෑන් ළමයා විවාහ වුණාට අර උපක දකින්නකට උපකට ඔච්චම් කරනවා. ඔව් තාපසයාගේ පුතා නැලවියන් කියාගේ පුතාව නලවනවා. උපකට තිත්ත වුණා. අන්තිමට උපක හොඳටම බහින්න පටන් ගත්තා. මේකේ තියෙනවා. උපක බහිනකට උපක කියන මං ඉන්නේ මේ නාලා කියන ගමේ. ඒ ගමේ නම මොකද්ද? නාලා. කවුද කියනවනේ මේ ගමේ නවතින්නේ? ධාර්මිකව ජීවත් වෙච්ච ශ්‍රමණයෙක්වත් අල්ලාගත්තේ මේ ස්ත්‍රී ශරීරය තමයි කියන්නේ. එතකොට මෙයා චාපා කියනවා මේ උපකට එයාට චාපා උපකට ආදරයට මොකද්ද කිව්වේ? කල්ලු කියලා. කල්ලු එන්න නවතින්න. කල්ලින් වගේම එයා සතුටින් ඉන්න. මායි මගේ නෑදෑයෝ එයාට වසඟ වෙලා ඉන්නේ. උපක කියන මේ චාපා නුඹෝ ඒ කියන කතාවලින් හතරෙන් එකක් කිව්වොත් නුඹට ඇලුන මිනිහෙකුට නම් ඕක මහා ලොකු දෙයක් වගේ තියෙවි. එතකොට චාපා මතක් කරනවා කලෝ කියපු උපමා. එතකොට අර කන්දක් මුදුනේ යෝම් කිනිහිරි මල් ගහක් තියෙනවා කිව්වේ. ඒ මල් ගහේ ලස්සන මල් පිපිලා තියෙනවා කිව්වේ. ලස්සනට මල් පිපිච්ච දෙලුම් ගහක් වගේ කිව්වේ. අර මේ උපක කරපු වර්ණන ඒ උපකටම බෙදෙනවා. ඊට පස්සේ උපක කියන රත්තරන් ගාපු ශාරීරියක් තියෙන උතුම් කසීසලු පරවන ලස්සන රූපයක් ඇති මාව අත්හැරලා දාලා යන්නේ කොහමද? ඒක උපක කියන ඔව්. ලිහිණි වැද්ද කැමති වුණා ලිහිණිය හිර කරලා තියාගන්න. නමුත් නුඹට නම් ලිහිණියව හිර කරලා වැද්ද තියාගත්තා. නුඹට නම් ওই රූපේ මාව සිර කරන්න බෑ. එතකොට ඔන්න චාපා කියනවා කලු මේ දරුවා ලැබුණේ මට ඔයා නිසා. එතකොට මේ දරුවෙක් ඉන්න මාවද මේ ආච්චරලා දාලා යන්න හදන්නේ. උපක කියනවා නෝන තියෙන මිනිස්සු දරුවන් අත්හැරලා දාලා යනවා. ඒ වගේම තමන්ගේ නෑදෑයන් දීපල වස්තු අත්හැරලා දා යනවා. මහා හස්ති රාජෙක් දන්වැල් කඩාගෙන යන්නේ ගිහි බන්ධන කඩාගෙන ගිහින් පැවිදි වෙනවා. එතකොට චාපාට මොකද වෙන්නේ? චාපට කීන් තියනවා. චාපානා එහෙමද? එහෙමනම් මං දැන් මේ පොල්ලකින් ගහලා හරි පිහකින් ඇනලා හරි මම මේ කොළුවව මරනවා. පොලේ ගහලා හරි මම මරනවා. එයි මේ වැඩි පවුල්නේ ඒ වැඩි භාෂාව වෙන්නේ නැති. එතකොට පුතාගෙන පුත්‍ර ශෝකෙන් ඉන්න ඔබට ওই ගමන යන්න ලැබෙන්නේ නැහැ. උපක කියන ඒ ලාම්ක ගෑණි ඔහොම නෙවෙයි. පුතාව හිවල්ලුන්ට ගන්න දුන්නා. බල්ලන්ට දුන්නා. මට කමක් නැහැ. ආයෙත් මේ කොළුවෙකින්ද මාව මේ ගෙදර නවත්ත ගන්නට නුඹට බෑ. දැන් අන්තිමට චාපාට තේරුණා මේ ස්වාමියාව නවත්ත ගන්න බැරි බව. අහනවා හරි එහෙනම් කියන්න. ඔයා යන්නේ කොහෙද? කොයි පළාතේද? කොයි ගමේද? කොයි රාජධානියේද? එතකොට උපකට මතක් වෙනවා පරණ සිද්ධි. ඉස්සර අපි ශ්‍රමණයන් නොවි සිටිද්දි ශ්‍රමණයන් කියලා හිතාගෙන ඇවිද ගියා. පිරිස් පිරිවරා ගමෙන් ගමට ගියා. රාජධානියට ගියා. නමුත් අන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිරංජන ගන්තර සියලු දුක් නිමා කරන ධර්මයේ දේශනා කරනවා. මම මේ වතාවෙන් නම් යන්නේ උන්වහන්සේ ළඟට. එහෙනම් අර එදා මුණ ගැහිච්ච මතකේ තාම තියෙනවා. උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේ. එතකොට මේ චාපා කියනවා අනේ එහෙනම් ලෝකනාථ වූ අනුත්තර බුදුරජාණන් වහන්සේට මාත් වන්දනා කළ බව කියන්න.
උන්වහන්සේව ප්‍රදක්ෂිනා කොට ඒ පින මටත් දෙන්න. ඒ කාලේ මිනිස්සුන්ගේ හරි විශේෂත්වයක් තියෙනවා. ඉක්මනින්ම කියන දේවල් වටහා ගන්නවා. දැන් කාලේ වී කොටලා කිව්වත් තේරෙන්නේ නැහැ. මොනවද කිව්වේ කියලා අහයි. ඒ කියන්නේ එච්චරට මේ කියන කරුණු වටහා ගැනීමේ ශක්තිය වර්තමාන මිනිසයාට නැහැ. සැනකින් මේ චාපා තේරුම් ගන්නවා එක. එතකොට මෙයා කියන ඔව් චාපා. ඔබ කියන විදිහට මේ පින ලබා ගන්න පුළුවන්. ලෝකනාථ වූ බුදුරජාණන් වහන්සේට ඔයාගේ නමින් මම වන්දනා කරන්නම්. උන්වහන්සේව ප්‍රදක්ෂිනා කොට ඒ පින මම ඔයාට දෙන්නම්. ඊට පස්සේ උපක නිරංජනා ගම්තර දක්වා ගියා. එහිදී දැක ගන්න ලැබුණා අමා දහම් දේශන බුදුරජාණන් වහන්සේව. ඒ දුකත් දුකේ හට ගැනීමත් දුක් නිවීමත් දුක් සංසිඳවන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ චාපා රහත් භික්ෂුණිය කියනවා. ඉතින් ඔහු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැඳ පුදා ගත්තා. ඒ වැඳ පුදාගත්තු පින චාපාට දුන්නා. චාපාට දුන්නා. ඔහු බුද්ධ ශාසනය පැවිදි වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ශාසනය සම්පූර්ණ කරගත්තා. එතකොට චාපා කියන රහත් භික්ෂුණියාගේ ජීවිතේ ඒ ගර්ගී ජීවිතේ වෙච්ච කතාව තමයි ඒ එතුමිය කියන්නේ. ඔහුගේ පුතත් පැවිදි වුණා. පුතත් අරහත්ත්වයට පත් වුණා. මම මේක ලියා තියෙනවා අර මහමේඝ පුවත්පතේ. ඊළඟ එක තමයි මේ දැන් මේ රහතන් වහන්සේලාගේ කතාබහේ දකින්න ලැබෙන විශේෂ එකක් තමයි ඔබට අහුණාද දන්නේ මේ තේර ගාථා කියවද්දී උන්වහන්සේලා මේ කලින් සැලසුම් කරලා කතා කරනව නෙවෙයි. ඒ වෙලාවට උන්වහන්සේලාගේ කටින් පිට වෙනවා. ඒ අර ධර්මයේ තුලම ජීවත් වෙන නිසා ධර්මයේ නිර්මිත ජීවිතයක් නිසා මං හිතන්නේ හැම වචනයකම විශාල ප්‍රබලත්වයක් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ බලන්න අර සුභා අර සල්ලාලයාට කියන ධර්මය ගත්තොත් එහෙම හරි පුදුමයි. සල්ලාලයාට කියනවා ආයුෂ්මත ඔබ වැරදි පාරක යන්න හදන්නේ. ඔබ මේ කෙලිබඩුවක් කරගන්න හදන්නේ සඳ මඩල. ඔබ මහමේරු පර්වතයට උඩින් පැනලා යන්න හදන්නේ. මාව තේරුම් ගන්න. ඔබ ඔය පතන මා බුදුරජාණන් වහන්සේගේ තියෙනවා. දැන් මේ කියන වචන ඔක්කොම පැහැදිලි නිකන් අනායාසයෙන් ගලාගෙන එනවා. මා තුල රාගයක් ඇති කරවන්න පුළුවන් කිසි අරමුණක් මේ දෙවියන් සහිත ලෝකේ නැහැ. රාගය කියන්නේ මොන වගේ දෙයක්ද කියලාවත් මට තේරෙන්නේ නැහැ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගයේ සහ මුලින්ම නැති කර දැම්මා. ගිනි අඟුරු වලක් සුළඟින් නිවි යනවා වගේ විස භාජනයක් වනසල දානවා වගේ රාගේ නැති කළ මා දැන් මේ රාගේ කුමක්ද කියලාවත් දන්නේ නැහැ. නිවන් මාගේ ගමන් කළ මා රාගේ මුලින්ම නැති කළා. දැන් බලන්න මේකේ හොඳ ලස්සන සිද්ධියක් මේකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නතේ කාමානි යානි චිත්‍රානි ලෝකේ. මේ රාගය කියන එක මේ බාහිර ලෝකේ නෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේක මිනිස්යාගේ සිතේ ඇති වෙන සංකල්පීය වශයෙන් මේ හිතේ නිර්මාණය වෙන එකක්. තත්ත්‍රේව තිත්තන්ති රූපානි ලෝකේ. මේ රූප හිමම තියෙනවා. අතිත්ත ධීරා විනයන්ත චන්දං. එතකොට ප්‍රඥාවන්ත මිනිසයන් තමයි ඒ හිතේ ඇති වෙන සංකල්පේ නැති කරගන්නවා. නුවණින් කල්පනා නොකරන ගැහණියකට නම් ශාස්ත්‍රුන් වහන්සේව ධර්මයේ තුලින් නොදුටු ගැහණියකට නම් අන්නේ බදු ගැහණියෙක්ව පොළඹවා ගන්න ඔබට පුළුවන් වෙයි. නමුත් ජීවිතය අවබෝධ කරගත්තු මාවයි ඔබ මේ වෙහසන්නේ. මට නින්දා පහස කළාට මට වන්දනා කළාට ඒ සියල්ල අභිසමන් සිහියෙන් ඉන්නවා. හේතුන්ගෙන් සකස් වෙච්ච සියලු සංස්කාර මට අසුබ වශයෙන් අවබෝධ වෙලා තියෙනවා. කිසි තැනක මගේ සිත ඇලින්නේ නැහැ. මං සුගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. ගමන් කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති යානෙන්. මං රාගයේ උදුරා දැම්මා. ආශ්‍රව නැති කළා. මගේ සිත ඇලෙන්නේ හිස් අවකාශයේ ඇති කුටිය විතරයි. මං දැකලා තියෙනවා දරලි වලින් හදාපු ලස්සනට කැටයම් කරපු නූල් වලින් බැඳපු රූකඩ. ඒ රූකඩ එක එක විදිහට නටනවා. ඒ නූල් දර කැබලි ඔක්කොම කෑලි වලට කඩලා දාලා තනින් තන විසිරෙව්වට පස්සේ ආයමත් ඒ රූකඩ පේන්නේ නැහැ. ඒ රූකඩ වල කොයි කෑල්ලටද හිත පිටව ගන්නෙ? මේ ශරීරයත් රූකඩයක් වගේ. උපකාරක ධර්මයන්ගෙන් තොරව පවතින්නේ නැහැ. උපකාරක ධර්මයන් නැතිව නොපවතින මේ ශරීරයේ කවර දෙයකද සිත පිටවන්නේ? මේ ශරීරය කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගේ. ස්ත්‍රී රූපයක් බිත්තියක ඇඳලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත කියලා මිනිස්සු පිළිගන්නේ වැරදි විදියට හඳුනාගත්තු දෙයට.
කොච්චර ඇත්තද නේ? ඔබ අන්ධයෙක්. විද්‍යාකාරයෙකුගේ මායාවට අහු කෙනෙක් වගේ. සීනෙන් දුටු රන්ටුවක් වගේ. ජනතාව මැද ඉන්ද්‍රජාලයේ පෙන්නන කැඩෙන බිඳෙන රූපයක් දැක්කා වගේ. ඔබ මේ හිස් දෙයක් හොයන්නේ. ගහක බෙනයක තිබෙන ලාටු වගේ. මේ ඇස්වල තියෙන්නේ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළු එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න මේ සුභා ඒ කියන ගමන් එයාගේ හිතට කොච්චර තීරණ එනවද නේ? ලස්සනට පෙනෙන මේ සුභා තෙරණිය කිසි දෙයකට ඇලුනේ නැහැ. නිකලෙස් සිතකින් යුක්ත සුභා නිමේෂයකින් ඇගේ ඇසක් උපුටා ගත්තා. මෙන්න ඔබ අගේ කළ ඇස අරගෙන යන්න. ඒ මිනිහට දුන්නා. දැන් එතකොට බලන්න මේ රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිතය. එතකොට මේ සල්ලාලයට සිහිය උපදිනවා. ඔහුගේ රාගයේ මොහොතෙම දුරු වුණා. ඔහු එතනම වැඳ වැටුණා. සුභාගෙන් සමාව ගත්තා. බ්‍රහ්මචාරී පින්වතිය ඔබ සුවපත් වේවා. ආයෙත් නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙවැනි උතුම් කෙනෙක් එක්ක ගැටෙන්න ගියොත් ඒක දැල් වෙන ගින්න වැළඳ ගන්නවා වගේ වැඩක්. විසගෝර සර්පෙක් අතින් අල්ලනවා වගේ වැඩක්. සැපක් නම් ඇතිවන්නේ නැහැ. අනේ මට සමා වෙන්න. භික්ෂුණියේ සල්ලාලයාගෙන් නිදහස් වුණා. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිදානං සමීපයට පැමුණුණා. උත්තම පුණ්‍ය ලක්ෂණයන්ගෙන් හෙබි ඒ බුදුරජාණන් වහන්සේ දකිද්දී ඇගේ ඇස කලින් වගේම ප්‍රකෘතිමත් වුණා. ඇසුපත් වුණා. දැන් එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ භික්ෂුණීන් වහන්සේලා ඇතැම් අවස්ථාවලදී අනපේක්ෂිත කරදරවලට බඳුන් වෙලා තියෙනවා. ඒ නිසා මේ අර අඩකාසි තෙරණිය ගැන එහෙම තියෙනවා. අර අඩකාසි පැවිදි වුණා. අඩකාසි කියලා කියන්නේ ඒ කාලේ හිටපු අභිචාරිකාවක්. ඒ කියන්නේ දැන් මේ කාලේ මේ දැන් තිබෙන සමාජ සංස්කෘතියට වඩා ඒ කාලේ වෙනස්. ඒ කාලේ මිනිස්සුන්ගේ ධනෙ මැන්නේ අලි ඊළඟට රත්තරන් මුතුමැණික් වලින්. දැන් කාලේ එහෙමයි නෑ. ඊළඟට ඒ කාලේ මේ ගමක නගරයක සුන්දරත්වයේ ලකුණක් බවට පත් කරගන්නවා ඒ ගමේ සිටින නගර සෝබිනියක්. ඒ කියන්නේ නගරය අලංකාර කරන්නේ නැතිට තමයි සම්මත කරන්නේ. එතකොට මේ අතිශයින්ම ස්වරූපී ලඳුන්ව රජුරු නගර සෝබිනියන් හැටියට පත් කරනවා. එහෙම පත් කරපු කෙනෙක් තමයි අඩ්ඩකාසි. ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් පැවිදි වුණා. පැවිදි වුණාට අඩ්ඩකාසිගේ තිබිච්ච රූපේ ගැන හැමතැනම තිබිච්ච කතා බහ නැති උනේ නෑ. ඇය උපසම්පදාවට වඩිනවා කියලා ආරංචි වුණා. ආරංචි වෙලා එක්තරා තරුණ පිරිසක් ලෑස්ති වුණා ඇයව පැහැර ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේට පණිවිඩකාරයෙක් කිව්වා අඩ්ඩකාසි ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මට උපසම්පදාවට පැමිණෙන්න විරියක් නෑ මට ආරංචියක් ලැබුණා පැහැර ගන්න ඉන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පණිවිඩකාරයාතේ යවුවා එසේනම් කියන්න අඩ්ඩකාසිය උපසම්පදා කියා. ඒක තමයි දූතේන උපසම්පදා. දූතෙක් මාර්ගයෙන් උපසම්පදාව දීම. එතකොට අපිට පේනවා මේ වගේ ඒ සමාජ ක්‍රමයේ යම් අඩුපාඩු තිබුණා. ඒක මනුෂ්‍ය సంతානිය ඇති දුර්වලතා. එතකොට මේ බඳු ඒවා ඒ කාලේ තිබිලා තියෙනවා. නමුත් මෙකල තරම්ම ඒක සංවේගදායක නැහැ. ඒ මොකද හේතුව? ඒකල විශාල පිරිසක් හිටිය සත්‍ය ගවේෂණේ යෙදෙන. ඒ වගේම සත්‍යයට රුචි, සත්‍යයට ආසා කරන, සත්‍යයට විවෘත සහ සැනකින් කරුණ වටහා ගන්න පිරිස හිටියා. දැන් මේ බලන්න මේ සුමේධා තෙරණියගේ ගාථා. මන්තාවති නගරේ කොංච රජුරුවන්ගේ අගමහේසියට දුවක් හිටියා. රාජදීනියක්. ඇගේ නම සුමේධා. බුද්ධ ශාසනය කෙරේ ගොඩක් පැහැදී හිටියා. දැන් මේ සුමේධාව විවාහ කරලා දෙන්න මේ කොංච කියන රජුරුවෝ අගමහේසියත් එක්ක වෙන රජ කෙනෙකුට කතා කරලා තිබ්බ රජකුමාරයෙකුට විවාහ කරලා දෙන්න. එතකොට මේ රජුරුවෝ ඒ පිරිසත් එක්ක දැන් ඒගොල්ලෝ එන්න ලෑස්ති. දැන් මේ දියණිය මේට බලවත් ලෙස අකමැති. කියනවා අනේ මෑණියනි පියාණනි ඔබ දෙදෙනාම මහා කියන දේ අහන්න. මා කැමති නිවනට විතරයි. දෙව්ලොව ඉපදුනත් ඒ භවයේ ස්ථිර නැහැ. මනුලුව කාම සම්පත් ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒවා තුච්චයි. පුංචි ආස්වාදයක් තියෙන්නේ. ආදීනවමයි වැඩි. දැන් ඊළඟට මේ සුමේධා කියන කතා ඔක්කොම මේ සූත්‍ර දේශනාවල තියෙන දහම් කරුණු. කියනවා මේ ලොකු ධර්මයේ ගැන විස්තරයක් කරනවා. කරලා කියනවා මේ මෝඩ ජනයා කාමෙන් මුසපත් වෙලා හිටියත් මේ කාමෙන් හරීම කටුකයි.
භයානක සර්ප විස වගේ. මෝඩ ජනයා කාමයන් පස්සේ ගිහින් අන්තිමේ නිරේ වැටෙනවා. අනන්ත දුක් විඳිනවා. පාප බුද්ධිය ඇති කරගෙන පව් කරලා. පාප බුද්ධි කියන්නේ තමන්ගේ මොළේ නරකට යොදවලා. දැන් වර්තමානයේ තියෙන අන්නේ පාප බුද්ධිය තමයි. දැන් විද්‍යාඥයෝ ගත්තොත් ඒගොල්ලන්ගේ මොළේ වැඩිපුර යොදවන්නේ නරකට යොදන්නේ. ඒගොල්ලෝ බෝම්බ හදන්න, නොයෙක් කවි ආයුධ හදන්න, නොයෙක් විනාශකාරී කරන්න යොදවනවා. ඊළඟට අනිත් අයත් ඒගොල්ලන්ගේ ඥානෙ, තාක්ෂණය, නැත්නම් ඒගොල්ලන්ගේ දැනුම, කල්පනා වැඩිපුර යොදවන්න මොකටද? නරකට යොදවන්නේ, හානිය පිණිස යොදවන්නේ. ඒකට මොකද්ද කියන්නේ? පාප බුද්ධිය. පාප බුද්ධිය බලවත් කියන්නේ මේ කාලේ. පාප බුද්ධිය ඇති කරගෙන පව් කොට සිතකය වචන යන තුන්දරින්ම පව් කරලා අන්තිමේදී නිරේ ඉපද ශෝක කරනවා. ප්‍රඥාව නැති, සිතීමේ හැකියාව නැති ඒ මෝඩ ජනයා දුක්ඛ සමුදය බැසගෙන සංසාරයට අහු වෙලා ඉන්නවා. ආර්ය සත්‍ය අවබෝධ කරද්දී ඒක තේරුම් ගන්නෙත් නැහැ. අවබෝධ කරන්නෙත් නැහැ. කියනවා මෑණියනි, ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය නොදන්න ජනයාමයි වැඩි. ඔවුන් ගොඩාක් කැමති ආයමත් උපදින්න. භවයට අයිති සෑම දෙයක්ම අනිත්‍යයි. දිව්‍ය ලෝකෙ උපන්නත් අනිත්‍යයි. ඒ අඥාන ජනයා ආයය උපදින්න කිසිම බයක් නැහැ. සතර අපායන් යුක්ත මේ දෙව් මිනිස් ලෝකයේ මිනිස් ආත්මයේ දුකසේ ලැබිය යුත්තේ. අපායේ නිරේ ඉපදුන කෙනෙකුට මේ මනුස්ස ලෝකේ දකින්න ලැබෙන පැවිද්ද නැහැ. ඉතින් ඔය දෙදෙනා මට අවසර දෙන්න. දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනය මම මහාන වෙනවා. මම මේ මරණ ඉපදින සංසාරයෙන් එතර වෙන්න ගොඩක් මහන්සි ගන්නවා. ශරීරය කියන්නේ අසාර දෙයක්. මේ භවයේ පිළිගැනීමෙන් සිදුවෙන යහපත කුමක්ද? භව තෘෂ්ණාව නිරුද්ධ කිරීමටයි මම පැවිදි වෙන්නේ. මට ඒකට අවසර දෙන්න. දැන් තිබෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථාවන්ගෙන් මම නිදහස් වෙලා ඉන්නේ. උතුම් අවස්ථාවක් උදා වෙලා ඉන්නේ. මේ ඇය මොකද්ද කියන්නේ? ක්ෂණ සම්පත්තිය ඇයට ලැබී තියෙනවා කියලා. සිල්වත් බවත් බ්‍රහ්මචාරී බවත් මං දිවි තිබෙන තුර ආරක්ෂා කරනවා. ඊට පස්සේ ආ කියන මම කෑම කන්නෙත් නැහැ. මම මෙහෙම මැරිලා යනවා. මහාන වෙන්න අවසර දුන්නේ නැත්තම්. සුමේදාගේ අම්මා රාජ දේවිය අඬන්න පටන් ගත්තා. තාත්තත් කඳුළු හැලුවා. ඊට පස්සේ කියනවා දියණිය ඔබව වාරණවතී අනේකදත්ත රජතුමාට දීලා ඉන්නේ. අනේකදත්ත රජතුමා හරි කඩවසම්. ඔබ දුන්නේ රජතුමාට. ඔබට පුළුවන් මේ රජරුවන්ගේ අග්‍ර මහේසිකාව වෙන්න. ඔබ ඔය කියන සීල් රැකීම, බ්‍රහ්මචාරී බව මහාන ජීවිතේ ඉතා දුෂ්කරයිනේ. ඔබට පුළුවන් අනේක රජුරුවන්ගේ රාජ්‍ය තුල ඔබේ අනසක පතුරවන්න, පති කුලයට ධනයට අධිපති වෙන්න. එතකොට දියණිය ඔබට කාම සම්පත් අති කරගන්න පුළුවන්. ඔබේ විවාහය සිදු වේවා. එතකොට මේ සුමේදා බොහොම ගැඹුරු බණක් කියන්න පටන් ගන්නවා. මේ ශරීරය අපවිත්‍රයි, ගඳ ගහනවා, බීජනකයි, කුණු ගොඩක්. නිතර නවද්වාරයෙන් අසුචි වැగిරෙනවා. අසුචි පුරවපු බඳුනක් වගේ. මේ කාගේ කීමන්ද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ වචන. ඉතින් කොහොමද මේ වගේ කුණු ශරීරයක් එක්ක මං ගනුදෙනු කරන්නේ? මස්ලී තවරුණ මේ ශරීරය මට අතිශයින් පිළිකුල්. මේ ශරීරය අවබෝධ කරගෙන මං ඉන්නේ. පණුවන්ට වාස භූමියක්, දිජුලිනියන්ට ආහාරයක්. ටික කාලයකින් විඥානේ පහ වෙලා ගියාට පස්සේ ඥාතින් පවා මේ ශරීරය පිළිකුල් කරනවා. දර කැබැල්ලක් වීසි කරන්න නැහි සෝනට ගිහින් දානවා. ඊට පස්සේ බලුසිවල්ලුන්ට මේ ශරීරය ආහාර වෙනවා. සෝනට ගිහින් ශරීරය දාලා ඇවිදින් දෙමව්පියන් කරන්නේ ඒ පිළිකුල් කොට වතුර නාන එකයි. හැම දිනාටම පොදු මේ தත්ත්වය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඇටනාරින් බැඳලා තියෙන කෙල කඳුළු මල මුත්‍රා පිරී තියෙන මේ ශරීරයට මුලා වූ අය කැමතියි. ශරීරයේ ඇතුළත වෙන්කොට බැලුවොත් ඒ දේවල් වලින් හමනා ගඳ උහුලන්නට බැරි තරම් පිළිකුල්. ස්කන්ධ ධාතු ආයතනෙන මේවා හේතු නිසා හටගත් දේවල්. ඉපදීමෙන් ඇති වුණු දුකක් බවත් මම අවබෝධ කරගෙන සිටින්නේ. දවස ගානේ යකඩ පොළු පහරවල් 300ක් කාලා අවුරුදු 100ක් ඒ විදිහට පොළු පහරවල් කා ඉවර වෙද්දී මේ සංසාරයෙන් ඈතර වෙනවා නම් ඒ මට උතුම්. මේ බුද්ධ දේශනා තමයි ඔක්කොම මතක් කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ ඔන්න ඔය විදිහටයි ඔය විදිහටයි අපට ධර්මයේ පෙන්වා දුන්නේ. මේ උතුම් බුද්ධ වචනේ දැන මේ ජරා මරණ වදේ මම පිළිගන්නේ කොහොමද? ආයමත් ඉපදින්න සිදු වෙනකොට සංසාරේ දික් වෙන්නේ යාලටමයි. දිව්‍ය ලෝකේ, මිනිස් ලෝකේ, තිරිසන් යෝනි, අසුර නිකාය, പ്രേත ලෝකේ, නිරය.
මේ කොහේ තියෙන නිමක් නැති පීඩා. නිරේ තිරිසන් ලෝකي වගේ අපායක වැටුනොත් ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. මට මතකයි මා මුල්ම කාලේ නිරේ ගැන කියද්දි මිනිස්සු හරියට සැක කළා. සැක කළා නිරයේ പ്രേත ලෝකේ මේ කතාවල් මේ හදාගත්තු දේවල් බොහෝ අය කිව්වා මේ දිව්‍ය ලෝක අපාය ඔක්කොම තියෙන්නේ මේ කියලා. බෑ දැන් කියන්නේ ඒකනේ. දැන් ඒකට හේතුව මොකද? දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු වීම නිසා බොහෝ දෙනෙකුට තේරෙනවා මේ කතාවට සත්‍යයක් තියෙනවා කියලා. දෙවියන් අතර උපන්නත් ආරක්ෂාවක් නැහැ. ඒ නිසා මේ ලෝකේ නිවනට වඩා උතුම් වෙන ආරක්ෂාවක් මට නැහැ. දස බලයන් වහන්සේගේ බුද්ධ වචනය අනුව ගමන් කළොත් ඉපදින මැරෙන සංසාරයෙන් එතර වෙන්න පුළුවන්. ඒ නිසා පියාණනි මං කල් බලන්නේ මං අදම ගිහි ජීවිතය අත්හරිනවා. මට මේ නිසරු සැප සම්පත් වලින් පළක් නැහැ. මම මේ කාමයන් අත්හරින්නේ වම නිදානවා වගේ. තල් ගහක මුදුන් කරටිය කඩලා දානවා වගේ. ඉතින් මෙහෙම කියද්දි අනීකදත්ත රජුරෝ අර වාරණවති නගරේ ඉඳලා ඇවිල්ලා මේ සුමේදාව එක්කගෙන යන්න. එතකොට සුමේදා මොකද කළේ? ගෙදරට උඩ තට්ටුවට ගිහිල්ලා උඩ තට්ටුවේ දොර වහගෙන ඇගේ කෙස් වැටිය කපලා දැම්මා. දාලා ඇය ප්‍රථම ධානය උපදවා ගත්තා. එතන වාඩි වෙලා භාවනා කළා ප්‍රථම ධානය උපදවා ගත්තා. දැන් සුමේදා ඒ ප්‍රසාදේ වාඩි වෙලා ඉඳගෙන ප්‍රථම ධානය උපදවාගෙන අනිත්‍ය සංඥා වඩනවා. ඒ අනිත්‍ය මෙනෙහි කරද්දී සියලු ආභරණ වලින් සැරසුණු අනීකදත්ත රජතුමා ප්‍රාසාදයට නැග්ගා. දැන් ඇය ප්‍රාසාදයේ එළියේ ඉන්නවා, සුමේදා ඇතුලේ ඉන්නවා. දැන් දොර වහිලා තියෙන දැන් රජතුමා දැන් සුමේදා අමතනවා. අමතලා කියනවා පින්වත් කුමාරි මේ මගේ රාජ්‍ය අනසක ධන සම්පත් යස ඉසුරු මේ සියල්ලම අයිති ඔබට. කියන සුමේදා කුමාරි ඔබ තවම තරුණයි. කාම සැප අනුභව කරන්නේ. කාම සම්පත් කියන්නේ දුර්ලභ දෙයක්. මා ඔබට මේ රජකම පරිත්‍යාග කොට තියෙන්නේ. ඔබ අගමහිසියක් වෙලා දම්පැන් දෙන්න පින් කරන්න. දුක් වෙන්න එපා. මේ ඔබේ මව්පියන් හරි දුකෙන් ඉන්නේ. ඒතර සුමේද කාමරේ ඇතුළේ ඉඳලා කෑ ගහලා කියනවා ඔයත් ඔය කාමයෙන් අත්හරින්න. ඔයාව වට ආස කරන්නත් එපා. කවුද මේ සුමේදා මේ කාමරේ ඇතුළේ ඉඳලා කියනවා. ඊට පස්සේ සුමේදා කියනවා මහා මන්දාති කියන සක්විති රජතුමා සතර මහා දිවයිනටම අධිපති වෙලා හිටියා. කාමයන්ට අග්‍ර වෙලා හිටියා. නමුත් එයා මැරුණේ කාමයන්ගෙන් තෘප්තිමත් නොවි. එයාගේ ආසාව පිරුණේ නැහැ. සත්‍රුවන් වැසි ඇදහැළුණත් කාමයන් ගැන තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සු මැරිලා යන්නේ තෘප්තියක් නැතුවමයි. කාමයන් කියන්නේ කඩුවයි මස් කපන කොටේ වගේ දෙයක්. භයානක සර්පයෙකුගේ හිස පැත්ත වගේ දෙයක්. ගිනි කන්දක් වගේ දෙයක්. ඇට සැකිල්ලක් වගේ දෙයක්. කාමයන් අස්තිරයි. බෝ දුක් තියෙනවා. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ ගුලියක් වගේ. හැම දුකටම මුල ගහක ගෙඩි වගේ. මස් වැදලි වගේ. මේ කාමයන් සිහිනකින් පේනවා වගේ. අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක් වගේ. විස පවාපු ආයුධ වගේ. වේදනාව ඇති කරනවා. තුවාලයක් වගේ. මේ කාමයන් ගිනි අඟුරු වලක් වගේ බියජනකයි. මෙයා කියනවා ඒ නිසා ඔයා ආපහු යන්න. තමාට අයිති කිසි දෙයක් භවයේ තියෙනවා කියා මං නම් විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ සුමේදා දොර අරිනවා. දොර අරිද්දී දෙමාපියන් අනේකදත්ත රජු තුන් දිනම බිම වාඩි වෙලා අඬ ඉන්නවා. එතකොට මෙයා කියනවා මේ සංසාරේ කෙලවරක් නැහැ. තාත්තගේ මරණයේදී සහෝදරයාගේ වදයේදී තමන් වද විඳිද්දී නැවත නැවත හඬා සිටින අඥාන සත්වයන්ටයි මේ සංසාරයේ අයිති. මේ සංසාරේ කෙලවරක් නැතු යන ගමනේදී හැඩු කඳුළු බීපු කිරි ගලා ගිහිලේ කොයිතරම්ද සිහි කරන්නේ. දැන් මේකෙන් පේනවා මෙයාට හොඳට ඉගෙන ගන්න හම්බෙලා තියෙනවා සංයුත්ත නිකාය. ඒ බුද්ධ කාලේ සංයුත්ත නිකායේ දේශනාවල් තමයි මේ කියන්නේ. කල්පයක් පුරා කෙනෙක් මැරිද්දී එකතු ඇටකොඩ ගැන සිහි කරන්නේ. ඒවා වේපුල්ල පර්වතයට සමාන කරන්න පුළුවන්. මේ දඹදිවින් යුත් පොළොව වෙරළු ගිනි ගන්නට ගුලි කරන්න කිව්වා. ඊට පස්සේ ගුලි වෙන් කරන්න කිව්වා මේ මගේ මේ ජීවිතේ අම්මා මේ අම්මගේ අම්මා කියලා. ඒ ගුලි ඉවර වෙනවා. නමුත් අම්මලා ඉවර වෙන්නේ නැහැ. ලෝකෙ ඔක්කොම ගස්වල අරගෙන අඟල් 4 කෑලි වලට කඩලා ගොඩක් ගහන්න කිව්වා. ඊට පස්සේ එක එක කෑල්ල වෙන් කරන්න කිව්වා මේ ජීවිතේ පියා මේ පියාගේ පියා කියා. සංසාරේ පියවර අවසන් වෙන්නේ නැහැ. අර දර අවසන් වෙනවා. අවුරුදු 100කට වර කනකැස් බෑමික් මොහොතෙන් උඩට එනවා. මොහොතේ වැටුණු වියගහක් පාවෙද්දී ඒ වියගහේ සිදුරෙන් කනකැස් බෑ වගේ හිස ඇතුළු වෙලා අහස පේනවා වගේ. මනුස්ස ජීවිතය ලැබීම හරි දුෂ්කරයි.
මේ රූපේ පෙන පිටක් වගේ. අනිත්‍ය පංච උපාදානස්කන්ධය බලන්න. නිරේති අනන්ත දුක් සීකරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ මේ පංචකාමසයන්‍ය ආස්වාද දෙයකටද මේ කාමයන් අතිශයින්ම කටුකයි. අමා ධර්මයේ තියෙන කාලේ කාමදාහයෙන් යුක්ත දේවල් හොයන්නේ කුමකටද? මේ කාම ඇල්ම ගින්නක් වගේ. ආරුස්සුම් දෙයක්, කම්පාවක්මයි, තැවීමක්මයි. නමුත් මේ පැවිදි ජීවිතයේ සතුරු නැහැ. කාමයන්ට ගොඩාක් සතුරු ඉන්නවා. මේ කාමයන් රජ ගිනි සොරදියට සාධාරණයි. අප්‍රියන්ට දායාද වෙනවා. සතුරු හැදෙනවා. ඉතින් මේ මෑ කියාගෙන යනවා. කියාගෙන යනකොට කියනවා මේ ඒ නිසා ඇස්කන්නාදී ඉදurන් দমনය කරගන්න. මේ සත්‍යයන් බලු දන් වලින් බැඳපු බලු කුක්ෙක් වගේ මේ භවයට කාමයට බැඳිලා තියෙන්නේ. මොකක්ද මේ සූත්‍රය? ගද්දූල බද සූත්‍රය. මේ ඔක්කොම හොඳට කියවලා තියෙනවා. බඩගිනි ඉන්න රොඩි මිනිස්සු බල්ලෙක්ව අල්ලගෙන මරලා දානවා වගේ මේ කාමයනුත් ඔයාලට ওই ටිකම කරාවි. මේ නිවන ජරා රහිතයි, මරණ රහිතයි, ශෝක රහිතයි, වැළපීම් රහිතයි, කෙලෙස් සම්බාධ රහිතයි, දුසිරිත කිලුටු රහිතයි, බිය රහිතයි, තැවුල් රහිතයි. බොහෝ දිනෙක මේ අමා මහ නිවන අවබෝධ කළා. ඉතින් දැන් පවා බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට නොවනින් විමසනවා නම් එයාට නිවන අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම කියද්දි මේකේ තියෙන සංසාරට ඇල්මක් නැති සුමේදා ඒ වගේම අනේක රජුරවන්ට දැනගන්න තමන් කඩුවෙන් කපාපු කිස් වැටි බිම දැම්මා. එතකොට ඒ වෙලේ රජුරවන් ඉස්සරහට අර කිස් වැටි දැන් මම මේ රජුරව බලන්න කොච්චර ඉක්මනට මේ සිත හදාගන්න දක්ෂද කියලා. වෙන කෙනෙක් නම් ඒ රජුරවන්ගේ පිය රජතුමාටයි දෙවියටත් බයිනවනේ මේ වගේ මගුලක්ද මට කතා කරලා දුන්නේ. මේ වගේ මේ අසනීප කෙල්ලෙක් නෙමේ නේ. මේ වගේ කෙනෙක් බන්දලා දෙන්න මට කතා කරේ න බයිනවනේ නේ. අපහාස කරනනේ වර්තමාන නම් එහෙමනේ. දැන් බලන්න මේක එහෙමද කියලා. එතකොට අනේක දත්ත රජතුමා නැගිට්ටා. මේගොල්ලෝ හරිම මේ ශිෂ්ට මිනිස්සු. නැගිට්ටා. සුමේදාගේ පිය රජතුමා දිසාවට දැත් බැඳගත්තා. බලන්න කොච්චර මේ වැදගත් චරිතද කියලා. මේ වගේ අය දකින්න ලැබෙනවද? නෑ දැයොත් බණී එහෙනම් අද කාලේනේ අපහාස කෙලවරක් නෑ. බුදුරජාණන් වහන්සේට අපහාස කරේ අපේ පවුල කඩා කප්පල් කරන්න හදා කියයි. මම බදින්න හිටපු ගෑන් ළමයා මේ පිස්සු හදුනා කියයි. එතකොට මේ අනේක දත්ත රජතුමා සුමේදාගේ පියාණන්ට කියනවා පියාණනි සුමේදට මහාන වෙන්න ඉඩ දෙන්න. එතුමිය වෙනස් නොවන විමුක්තිය වූ ආර්ය සත්‍ය දකීවා. මේ බලන්න මේ රජේ විවාහ වෙන්න ඇවිල්ලා රාජන ආභරණ ඇඳගෙන එක්කගෙන යන්න ඇවිල්ලා මේ සැනකින් මේ හිත හරි විදියට හරව ගන්න හැටි ධර්මයට. වර්තමාන මිනිස්යාට මං හිතන්නේ මේ ආලෝක වර්ෂ ගනිනුත් ඈත ඇති. එච්චර ලඟ වෙනවද හිතන්නවත් බෑ මේ හැඟීම් වලට. පියා අය ආත්‍යරියා. සුමේදා ගිහින් පැවිදි වුණා. සික්ඛමානාවක් වුණා. ඒ කියන්නේ උපසම්පදා වෙන්නත් ඉස්සෙල්ලා. අභිඥා 6ම සාක්ෂාත් කළා. චලවිඥා කියන්නේ මොනවද? ඉද්දිවිදං දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේනිවා සානුස්සති ආසවක්කය කියන්නේ පංච අභිඥා. එතකොට මේ චලවිඥා කියන අභිඥා 6ක් තියෙනවා. එතකොට ඒකට ආයි තියෙනවා ඉරිදිවිද ඥානය, දිවැස, ඊළඟට පරචිත්ත ඥානය, පුබ්බේ නිවාස, චතුපපාත ඥානය, ආසවක්කය. ෂඩ් අභිඥා, චලවිඥා. මේ අභිඥා 6ම ඇය ලබා ගත්තා. රාජකුමාරිකාවක් සිටි සුමේදාහට ඒ අමා නිවන ආශ්චර්යවත් දෙයක් වුණා. අద్භූත දෙයක් වුණා. අවසාන කාලයේදී එතුමිය තමන්ගේ පුබ්බේ නිවාස ඥාණයෙන් දුටු අතීත තොරතුරක් මෙසේ හෙළි කළා. ඒතර ඇයට මේ බලය ලැබුණේ කොහොමද මේ තියෙනවා. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයයි. ඒ කිව්වේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු කීයද? අවුරුදු 40000යි. කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි සංඝාරාමයක් හැදුවා. සංඝයා උදෙසා ආරාමයක් හදලා. ඒ කාලේ ධනංජානි khemai මා එකතු වෙලයි මේ විහාර පූජාව කළේ. ධනංජානි බ්‍රාහ්මණතුමිය, khema බිසව, සුමේදා. ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් 100,000 වර දෙවියන් අතර ඉපදුනා. මිනිස් ජීවිතවල උපන් වාර ගණන ගැන කතා කරන දෙයක් නැහැ. දෙවියන් අතර ඉපදුන කාලේ අපි ගොඩාක් බල සම්පන්නයි. මිනිසුන් අතර ඉපදුන කාලය ගැන කවර කතාවද?
රත්න 7ක් ඇති සක්විති රජතුමාගේ අග්‍ර මහේසිකාව වෙලා මාත් වරක් ස්ත්‍රී රත්නයක් වුණා. දැන් බලන්න මේ ඔක්කොම ලැබෙන තියෙන මොකෙන්ද? එයට හේතුව කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ කරපු පිනේ විපාකයයි. මේ ජීවිතයේදී නිවනට බැසගත්තා. ධර්මයේ ඇලුණු සුමේදා බුදු සසුනේ නිවන් දැක්කා. එතකොට අපිට පේනවා ඒ කරන වැඩේ ඔබට මතකද මං කිව්වා කරන වැඩේ අවංකව කිරිල්ලේ තමයි මේක තියෙන්නේ. ප්‍රාර්ථනා කිරිල්ලේ නෙමෙයි. කරන දේ අවංකව කරාට පස්සේ අපි දන්නේ අපි එක එක්කිනාට යම්කිසි දෛවයක් හැදෙනවා. ඒ දෛවයට අනුව තමයි වැඩ සිදුවන්නේ. ඉතින් ඒ නිසා මේ දැන් කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ විහාරේ පූජා කරපු සුමේදා සතර අපායේ නොවැටි දිගින් දිගටම ඇවිල්ලා මේ මනුස්ස ජීවිතය ලබද්දී මහා පුදුම සහගත පෙරලියක් කරගෙන නිවන් අවබෝධ කළා. ඉතින් මේවා දකිද්දී ඔබට හිතෙන්නේ කුමක්ද? අප මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවංකවම ඉගෙන ගත යුතුයි. තේරුම් ගත යුතුයි. ඒවා පුරුදු පුහුණු කරගත යුතුයි. උතුම් තිසරණෙහි පිහිටා සිටීමට අප සියලු දෙනාට වාසනාව ලැබේවා. සාදු. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව